මන පුපුදන ජන හද අමතන ජනසෙත සලසන ජනරාවය ජනසෙත සලසන ජනරාවය. අයිබෝවන් මහජන සේවය පිණිස රාජ්‍ය ආයතනයක කාර්යභාරය විමසා බලන්න අදත් අපි සූදානම්. ඔබට මතක ඇති මාර්තු 5 වෙනිදා අපොස උසස් පෙළ විභාගය අවසන් වුණා. උසස් පෙළින් අනතුරුව තමන්ගේ වැඩිදුර අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න දැන් තරුණ තරුණයන් කල්පනා කරනවා ඇති. ඒ වගේම අධ්‍යාපනය එහෙම නැත්නම් රටේ තාරුණ්‍ය පිළිබඳව වැඩි අවධානයක් දෙමව්පියන් යොමු කරනවා. දරුවගේ අධ්‍යාපනය එහෙම නැත්නම් දරුවගේ අනාගතය කියන කාරණාවලදී දරුවන්ට වඩා උනන්දු වෙන්නේ දෙමව්පියන්. දැන් අපි අහගෙන ඉන්න දෙමව්පියන්ටත් මේ මොහොතේ වුන් කල්පනා කරමින් නැති තමන්ගේ දරුවගේ අනාගතය කොහොමද නිවැරදි පාරකට යොමු කරන්නේ, දරුවට තවදුරටත් උගන්වනවද, එහෙම නැත්නම් දරුවා රැකියාවකට යොමු කරනවද, මේ වගේ කාරණා පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන බව අපි දන්නවා. එහෙමනම් අද ජනරාවය ඔබට අතිශය වැදගත්. ඒ වගේම ඔබ උසස් පෙළ විභාගයට මුහුණ දුන් තරුණයෙක් හෝ තරුණයක් නම් අද වැඩසටහන ඔබට ඉතාම වැදගත්. අද ජනරාවෙන් අපි තේමා කරගන්නේ උසස් පෙළින් පසුව ඔබේ අනාගතය සවිමත් කරන NSPM හරිත සරසවිය පිළිබඳ. මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඔබ දැනුම්වත් කරන්න අපත් සමග සම්බන්ධ වෙන්නේ NSPM හරිත සරසවියේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක මහත්මයා. ආයුබෝවන්, බොහොම ගෞරවයෙන් ආදරෙන් ඔබතුමන්ව පිළිගන්නවා. ආයුබෝවන්. මහාචාර්යතුමනි, දැන් මේ වෙනකොට මේ දවස්වල කොහොමද හරිත සරසවිය වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? ඔයින්දුරා දැන් අපි ඔබ කිව්වා වගේ අපොස උසස් පෙළ විභාගය මේ ළඟදී තමයි ඉවරුනේ. අපි මේ පැන්ඩමික් එකත් එක්ක ටික කාලයක් පරක්කු වුණා. ඒ වුණාට අර දෙමාපියන්ගේ දරුවන්ට තමගේ උසස් අධ්‍යාපන සිහිනය පරක්කු කරන්න බෑ. ඉතින් NSBM රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට ඒ සඳහා මේ දවස්වල හොඳට සැදී පැහැදී සිටිනවා. අපේ අලුත්ම කණ්ඩායමේ බඳවා ගැනීම මේ දවස්වල සිද්ධ වෙනවා. හෝමාගම පිටිපන ඔබ දන්නවා අක්කර 40ක පමණ බ්‍රූම් ප්‍රදේශයක ඉතාමත් ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිතව හදලා තියෙන NSBM හරිත සරසවියට මේ දවස්වල දෙමාපියෝ තමන්ගේ දරුවව එක් කරගෙන ඇවිල්ලා මේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එන්න කලින් මේ පාඨමාලා සඳහා ලියාපදිංචි වීම ආරම්භ කරලා තියෙනවා. ඒවා තමයි හරිත සරසවියේ මේ දවස්වල සිද්ධ වෙන්නේ යහුසුලුව. තව එක දෙයක් මේ අපේ පාඨමාලා බඳවා ගැනීම වලට අමතරව දැනට ඉන්න සිසුන් 11000 පමණ අධ්‍යයන කටයුතු වල දෙනවා. උන්ගේ ක්‍රියාකාරකමුත් අපි මේ භෞතික විදිහට සියලු මේ සෞඛ්‍යාරක්ෂිත මේවා අනුගමනය කරමින් භෞතික විදිහට අපේ ලෙක්චර්ස් පැවැත්වෙනවා. ඉතින් ඒ නිසා දරුවෝත් තමන්ගේ ක්‍රියාකාරකම් වල යෙදෙනවා හරිත සරසවිය තුල. පුතුමන්ගේ පිළිතුර තුළ වටිනා කාරණයක් කියුණා, රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක්. දැන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ NSPM කිව්වහම මේක පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වෙන්නේ නැති. ඒ වගේ ආකල්පයක් තියෙනවා. අපි මේ පිළිබඳව පැහැදිලි කරමු. මේ කොයි වගේ කාලෙකද පටන් ගන්නෙ, කොහොමද ආරම්භය? ඔව්, NSBM හරිත සරසවිය අපි ඔබ අහලා ඇති මේ රාජ්‍ය ආයතන දෙවර්ගයක් තියෙනවා. සමහර රාජ්‍ය ආයතනස් කෙලින්ම භාණ්ඩාගාරයේ මුදල් අරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. අනිත් ඒවා ස්වයංමූලිත රාජ්‍ය ආයතන. අපි සිංහලෙන් self finance කියලා කියමුකෝ. එහෙම ආයතන. ඒතකොට NSBM හරිත සරසවිය කියලා කියන්නේ ස්වයංමූලිත රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක්. ඒතකොට හරිත සරසවියට අපි මූලික පිරිවැය විදිහට ගත්තේ ආයෝජනය කරේ ලංකා බැංකුව හරහා ලබාගත් මූල්‍ය පහසුකමක් රාජ්‍ය බැංකුවක් කරහා. ඊට පස්සේ නමුත් මේක නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ස්ථාපිත උසස් අධ්‍යාපන ආයතනයක්. අර ස්වයංමූලිත ආකෘතියකට ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ඔබ දන්නවා අපේ දරුවෝ මේකේ අපි ඇත්තන විශේෂයෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු කිහිපයක් තිබුණා. එකක් තමයි මේ දැන් සාමාන්‍ය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල අපේ අනිත් විශ්වවිද්‍යාල පද්ධතිය තුල තියෙන සීමා සහිත බව නිසා අපොස උසස් පෙළ සමත් වුණත් ඒ කියන්නේ මූලික වශයෙන් සුසුකම් තියෙනවා. නමුත් අර තරගකාරීත්වය නිසා සමහර සිසු දරුවන්ට උසස් අධ්‍යාපනයට යන්න බෑ. ඉසෙට් කෝ එකෙන් බලපානවා. සෑහෙන බලපානවා. ඉතින් එතකොට වෙන්නේ අර හුඟක් මහන්සියලා ඉගෙන ගත්තට තමන් කොච්චර දක්ෂ වුණත් අනුන්ගේ දක්ෂතාවය මත විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාවක් මගහැරෙනවා. එතකොට අපිට අවශ්‍ය වුණා අන්න ඒකට ලොකු මේ උත්තරයක් ලබා දෙන්න රාජ්‍ය ආයතනයක් විදිහට. අනිත් අතට අපි දන්නවා අපේ දෙමාපියෝ තමන්ගේ දරුවෝ මේ සඳහා විකල්පයක් නැතිකොට කරන්නේ පිටරට යවන එක. එතකොට ලංකාවේ අපි ඔය මූල්‍ය අර්බුදය සමහරලාට ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ රටේ මුදල් පිටරට සෑහෙන ප්‍රමාණයක් යනවා. ඒ කියන්නේ මිලියන 20කට එහා ප්‍රමාණයක් යනවා සහ මේ දරුවන්ට වෙන්නේ දෙමාපියන්ට වෙන්නේ දරුවාගේ හොඳම කාලේ
පාසල් ගිහිල්ලා ඒ අවුරුදු 2-3 තමන් ළඟ නේ වෙනස් සංස්කෘතියකට යවනවා තනියම. ඒක තව ප්‍රශ්නයක්. ඒ කියන්නේ සමාජීය ප්‍රශ්නකුත් තියෙනවා. අනිත් අතට මේ රටට අවශ්‍ය මානව සම්පතේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම රටේ දැන් අලුත් ටුවරිසම් වගේ ඩිග්‍රී ඒරියාස් පැති ඊළඟට තවත් ඔය මේ ඉවෙන්ට් මැනේජ්මන්ට් අපි දන්නවා සංදර්ශන වගේ දේවල් පවත්වනකොට ඒවා කොහොමද මැනේජ් කරන්නේ මේ වගේ මානව 21 වෙනි සතවර්ෂයේ අවශ්‍ය මානව සම්පතෙත් යම්කිසි ගැටලුවක් තියෙනවා. තවත් විදිහකට අපේ රටේ තියෙන සාමකාමී වාතාවරණය පාවිච්චි කරලා අපිට පුළුවන් නම් පිටරට සිසුන් ලංකාවට අරගෙන එලා මේ උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රයක් කරගන්න ලංකාවද මැලේසියාව වගේ රටක් විදිහට ඒකක් තියෙනවා. ඔන්න ඔය හතර පැත්තටම යම්කිසි තල්ලුවක් දෙන්න තමයි හරිත විශ්වවිද්‍යාලය ආරම්භ කරේ හරිත සරසවිය ආරම්භ කරේ. එතකොට ඒ උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ කරා. ඒක ස්වයංමූලිත ආකෘතියකින් ක්‍රියාත්මක වෙනවා. නමුත් අමාත්‍යාංශ ලේකම්වරියකට ඒ වගේම රජයට වග කියන රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක්. ඉතින් අපි අර දරුවන්ගේ මුදල් අරගෙන ඉතාමත් අඩු ප්‍රමාණයක් මම කියවර මිලියන 20ක් 25ක් නෙවෙයි පිටරට වගේ ඊට ඒකෙන් අඩුම 20න් එකකට අඩු ප්‍රමාණයක් සමහර ලංකාවේ විදියට අරගෙන ඒකටත් අපි තියෙන මූල්‍ය පහසුකම් හදලා දීලා ඒ වගේම රාජ්‍ය ණය ලබා දෙනවා මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒතර මේ වගේ දේවල් හරහා ඒ උසස් අධ්‍යාපනයේ විසඳුමක් ගන්න තමයි හරිත සරසවියේ තියෙන්නේ මේ රජයේ සේවක පිරිසක් රටේ තියෙන ප්‍රශ්නයකට ප්‍රායෝගික විසඳුමක් කරන්න උත්සාහ කරපු තැනක් අපි හිතනවා අපි සාර්ථකයි කියලා. මොකද දැන් අවුරුදු 2016 ආරම්භ කරාට පස්සේ මේ වෙනකොට සිසුන් 11,000ක් පමණ පූර්ණ මේ සම්පූර්ණ වශයෙන් වෙනකොට හැම අවුරුද්දෙම පීක් එකකට එනවා. එතකොට ඒ වගේ සිසුන් සංඛ්‍යාවක් අධ්‍යයනය කරනවා. ඉතින් ඒක ලොකු දෙයක්. වසරකට සාමාන්‍ය 3,000ක් 2,500 3,500කට ආසන්න ප්‍රමාණය සිසුන් බඳව ගන්නවා. ඉතින් අපි ඒ නිසා උසස් අධ්‍යාපනයේ සෑහෙන දායකත්වයක් සපයනවා. ඒ සිසුන් අතර විශාල ප්‍රමාණයක් සිටිනවා පිටරට කැම්පස් වලට යන්න හිටපු දෙමාපියන්ගේ දරුවෝ. ඒතකොට අපි අර කිව්වේ අභිප්‍රායයට අපි ගිහිල්ලා තියෙනවා. අනිත් අතට අපේ විශ්වවිද්‍යාලෙත් දැනට යම් කිසි මට්ටමකට චීනය ඊට පස්සේ එක්සත් රාජධානිය කීප දෙනෙක් ඊට පස්සේ මැලේසියාව වගේ රටවල් වලින් පැමිණිය ෆිලිපීනය වගේ රටවල් වලින් පැමිණිලා මෙහි උසස් අධ්‍යාපනය හදාරනවා. ඒතකොට අපි ඒකටත් පොඩ්ඩක් අපි තාම ලොකුවට කරන්න හම්බුන්නේ නැහැ. නමුත් ඒ දේත් කරනවා. ඊට අමතරව අපේ හරිත සරසවිය හරහා අපේ දරුවෝ මේ හුඟක් ආයතන වල වැඩ කරනවා. දැන් මමත් මේ ගුවන්විදුලි සංස්ථාවට පැමිණෙනකොට මට මෙතනදී හම්බුණා දරුවෝ දෙතුන් දෙනෙක් හරිත විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබපු. අපි එයාපෝට් එකකට ගියාත් බැංකුවකට ගියත් හුඟක් වෙලාවට ඒ වගේ කට්ටිය ලැබෙනවා. අපි දැකලා තියෙනවා උන්ගේ නායකත්ව ගතිගුණ හොඳට එතන තියෙනවා. ඉතින් මම කියන්නේ දිග උත්තරයක් විදිහට මම කිව්ව ඔබට. ඉතින් ඒ නිසා මේ අපි මේ බලාපොරොත්තු වුණ ඔය පදනම මත තමයි රාජ්‍ය ආයතනයක් වෙන්නේ සහ එහි බලාපොරොත්තු වෙන්නේ වුණු කාරණා වුණෙත් ඒවා අපි ඒවා යම්කිසි මට්ටමකට ඉටු කරමින් අපේ ගමන කරනවා. භාණ්ඩාගාරයට බරක් නොවි රටේ තියෙන ප්‍රශ්නයකට විසඳුමක් ලබා දෙමින්. දැන් ඔබතුමා සඳහන් කළා වගේම අර රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න ලැබෙන්නේ බොහොම සීමිත පිරිසකට. තවත් පිරිසකට මේ අවස්ථාව අහිමි වෙනවා. දැන් අපේ මේ වැඩසටහන තුලත් අපි ඉලක්ක කරන්නේ අපොස උසස් පෙළට මුහුණ දීපු තරුණ තරුණියන්. දැන් ඔවුන්ට මොන වගේ සුදුසුකම්ද අවශ්‍ය වෙන්නේ ඔබේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න? මොනවද බලපාන්නේ? සාමාන්‍ය විදිහට විෂයන් තුනම සමත් විය යුතුයි. අපස උසස් පෙළ විෂයන් තුනම සමත් විය යුතු තමයි සාමාන්‍ය විදිහට අපේ සාමාන්‍ය විශ්වවිද්‍යාල නිර්ණායක විදිහටම තමයි සමත් වෙන්නේ. හැබැයි එතනින් එහාට මේකේ වැඩි ලකුණු ගන්න අඩු ලකුණු නෙමෙයි පළවෙනි දේ තමයි සමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපේ තියෙන පාඨමාලාවන් වලට ඒගොල්ලොන්ට සහභාගී වෙනකොට අපි සංඛ්‍යාව තියෙන අපි ළමයි 200ක් ගන්නවනේ. ඒ 200ට අපි ඒ දරුවන් අතරින් සහභාගී කරගන්න පුළුවනි. නමුත් ඒ වගේ මෙහෙම දෙයක් තියෙන දේ දැන් NSBM හරිත සරසවිය කියලා කියන්නේ නිපුණ මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ උපාධි ලබා දෙන ආයතනයක විදිහට පිළිගත් එකක්. ඒ කියන්නේ උන් ඇවිල්ලා ඒක චෙක් කරලා නිර්ණායක බලලා ඒ දේ කරපු එකක්. ඊට අමතරව නමුත් ඒක එහෙම කරාට අපි පිටරට විශ්වවිද්‍යාල සමග සම්බන්ධයි. ඒ කියන්නේ එංගලන්තයේ එක්සත් රාජධානී ප්ලිමත් සරසවිය ඒක ලෝක රෑන්කින් ගත්තම ශ්‍රේණිගත කිරීම ගත්තම 340 වෙන විශ්වවිද්‍යාලයක්. ඊට පස්සේ ඕස්ට්‍රේලියාව වික්ටෝරියා සරසවිය. අපි හුඟක් කට්ටිය ඕස්ට්‍රේලියාවට යනවනේ මේ වික්ටෝරියා සරසවිය. ඒවත් එක්කත් සම්බන්ධයි. ඒතකොට මේ විදේශ විශ්වවිද්‍යාල සමග සම්බන්ධ කරන පාඨමාලා ගත්තොත් එහෙම ඒවට අර අපොස උසස් පෙළ සමත් වෙන්න ඕනේ. නමුත් තව ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අපොස සාමාන්‍ය පෙළේ ඉඳලා පදනම් පාඨමාලාවක් අරගෙන එහෙම යන්නත් පුළුවනි. ඒ නිසා මම ඒකයි අර පෙන්ඩිං රිසර්ච් එක මේ ප්‍රතිඵල එන්න ඉස්සලා දරුවන්ට ලියාපදිංචි වෙන්න පුළුවන් කියලා කිව්වේ. මොකද ඒ වගේ අවස්ථාවක් තියෙනවා. මේ නිසා මේ සාමාන්‍ය වශයෙන් අපි කිව්වොත් සාමාන්‍ය අපොසස් වෙල සමත් වෙන්න ඕනේ. එහෙම නැතුව අර මම මේ කියන්නේ මේක අපි හදපු දෙයක් නෙවෙයි, 아무තු දෙයක් නෙවෙයි. මේ ජාත්‍යන්තර මේ ක්‍රමයක් තමයි මේ පදනම් පාඨමාලාවක් කරා ඉක්මනින් ඉගෙන ගන්න. ඒ හරහත් දරුවන්ට ඉගෙන ගැනීමේ අවස්ථාව තියෙනවා. දැන් මේ වෙනකොට NSBM හරිත සරසවියේ විද්‍යාර්ථීන් 11,000ක පමණ ප්‍රමාණයක් ඉන්නවා කියලා ඔබතුමා කිව්වා. ඒකට අනධ්‍යයන කාර්ය මණ්ඩලය එහෙම නැත්නම් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සංයුතිය කොයි වගේද? ඒකත් හුඟක් වැදගත් ප්‍රශ්නයක්. මම ඔබට කිව්වා මේක ස්වයංමූලිත ආකෘතියකට යන්නේ. එතකොට අපි හැම සේවකයෙකුම වැඩි කාර්යක්ෂමතාවයක් බලනවා.
ඒක අත්‍යවශ්‍යයි. ඒකෙත් විශේෂයෙන් අනධ්‍යයන සම්පූර්ණ සමස්ත සේවක සංඛ්‍යාව ගත්තොත් අපි දැනට ඉන්නේ 220ක පමණ සේවක සංඛ්‍යාව පූර්ණ කාලින විදිහට. එතන අනධ්‍යයන සේවකෙත් ඉන්නවා සියලු දෙනාම ඉන්නවා. ඒ කියන්නේ අධ්‍යයන කටයුතු වල අදාළ සිටුන් ඉන්නවා. නමුත් මේ අපි දන්නවා වැදගත්ම දේ ඔය දැනුම සම්ප්‍රේෂණය කිරීම. එතකොට මේ අපි කියන ඔය අපේ ඇකඩමික්ස්ලා 100ට අමතරව 220 100ක් ඉන්නවා අපේ ඇකඩමික්ස්ලා. ඊට අමතරව ඒ කියන්නේ අධ්‍යයන සේවකින් 100ක් පමණ ඉන්නවා. ඊට අමතරව වෙනත් රටේ සිටින නමත් වෙනත් බුද්ධිමතුනුත් අපි ඒ කියන්නේ අර්ධකාලීන විදිහට සම්බන්ධ කරගෙන තියෙනවා. ඊට අමතරව මම කිව්වා විදේශ විශ්වවිද්‍යාල සමගත් අපි සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඔවුනුත් භෞතිකව ලංකාවට පැමිණෙන දේ. ඒ කියන්නේ දැන් සමහරලාට දැන් අපි හිතනවා පිටරට විශ්වවිද්‍යාලවල හුඟක් වෙලාවට උපාධිය ලබා දෙනකොට නිකන් සහතිකේ විතරයි මෙහෙන් දෙන්නේ. නමුත් එහෙම නෙමෙයි මේ ඒ අදාළ දේශකයෝ මේ පහුගිය අවුරුදු දෙකේ නම් මේ කොවිඩ් නිසා ඔන්ලයින් කරේ. නමුත් ඒගොල්ලෝ භෞතිකව ලංකාවට පැමිණලා අපේ දරුවොත් එක්ක උගන්වනවා. මෙහි කැම්පස් මෙහි විශ්වවිද්‍යාලේ. ඒතර ඔවුනුත් සම්බන්ධ වෙනවා. එතකොට එහෙම ගත්තම අපි අර සාමාන්‍යයෙන් මේ නිර්ණායක අනුව තියෙනවානේ මේ රේෂියෝ එකක්. ඒ කියන්නේ සංයුතියක් අපි තුම දරුවන්ට සහ අධ්‍යයන සේවකයන් අතර තියෙන්න ඕනේ යම්කිසි අනුපාතයක් තියෙනවා. අන්න ඒ අනුපාතය අපි රැකගෙන තියෙනවා. ඒ හරහා එක පිරිසකින් නෙවෙයි මේ පූර්ණ කාලීන අධ්‍යයන සේවකයන් සහ අර්ධකාලීනව සම්බන්ධ. මොකද ඒකත් වැදගත් නේ. ඒගොල්ලෝ මේ වෙන රස්සා කරන කට්ටිය. ඒතකොට ඒගොල්ලොත් වැදගත්. මොකද ප්‍රායෝගික දැනුම වෙනවා සහ විදේශ ආචාර්යවරුනේ. ඉතින් අපේ දරුවන් අර හොඳ අපි ඉංග්‍රීසියෙන් කියන හයිබ්‍රිඩ් මොඩල් එක. අන්නේ ඒ විදිහේ මොඩල් එකකට හැම දරුවන්ටම අපි මේ ආචාර්ය මණ්ඩලයක් සහ හොඳ දැනුමක් සම්ප්‍රේෂණය කරන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. එතකොට නියෝජ්‍ය උපකුල්පතිතුමනි දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර නම් අපිට ලැබෙන සරසවියකට විශ්වවිද්‍යාලයකට යනවා. දැන් තරුණ තරුණියෝ තමන් යන විශ්වවිද්‍යාලයේ මේ තෝරාපත් කරගන්න. ඒ කියන්නේ තමන්ම හොයලා බලනවා මොන වගේ විශ්වවිද්‍යාලයක්ද මේක, මට මොනවද හදාරන්න පුළුවන් පාඨමාලා. දැන් අපිව මේ වෙලාවේ අහගෙන ඉන්න උසස් පෙළ හදාරපු තරුණ තරුණියෝ බලාපොරොත්තු වෙනවා මොන වගේ පාඨමාලාද ඔබේ සරසවියෙන් හදාරන්න පුළුවන් කියන කාරණය අපි මේ පිළිබඳව පැහැදිලි කරමු. ඔව් මේ ඊට ඉස්සෙල්ලා දැන් ඔයා හොඳ කතාවක් දැන් අර තමන්ට අවශ්‍ය සරසවිය තෝරා ගන්නවා කියලා. ඒක හරි වැදගත් නේද? මොකද දැන් ඇත්තටම අපි ගමුකෝ නිකන් පොඩි ළමයෙක්ගේ අපි දන්නා දෙමාපියෝ එහෙම හරිම උනන්දුයිනේ අපේ රට මොනවා කිව්වත් මේ උසස් අධ්‍යාපනය නිසා අධ්‍යාපනයට දෙමාපියෝ දක්වන සැලකිලි ඉතාමත් වැඩි. ඒක නිසාම මම හිතන්නේ මේ දකුණු ආසියාවේ වුණත් ආසියාවේ වුණත් මේ සාක්ෂරතාවය ඉතා ඉහළ මට්ටමක තියෙන්නේ ඒක නිසා මම හිතන්නේ. ඔබ දන්නවා අකුරු කියවන දවසේ වුණත් අර නැකතක් බලලා ඒක කරනවා. ඊට පස්සේ ඉස්කෝලේකට දාන්න ජනප්‍රිය පාසලක් හරි මොනවා හරි දෙමාපියෝ මම හිතන්නේ අපේ රටේ තරම් උනන්දු වෙනවද පුදුම විදිහට දඟලනවා ඒක. දැන් ශිෂ්‍යත්වයේ වගේ විභාගවලට කියන්නේ අම්මලගේ විභාගය කියන්නේ හැමෝම පුදුම උත්සාහයක් කරන ඉතින් මේක අපි අසුභවාදී විදිහට බලන්නත් පුළුවන් සුභවාදී දෙන්න. සුභවාදී පැත්ත තමයි මේ දරුවන්ට උගන්වන්න දෙමාපියන්ගේ දක්වන උනන්දුව. ඒක සෑහෙන්න තියෙනවා අපේ රටේ. ඒක අපි සතුටු වෙන්න ඕන කාරණයක්. බුද්ධිය කියන එකට අපි දක්වන ගෞරවය. ඉතින් ඔය හැබැයි මේ මොන විදිහට කරත් ඔය අවසානයේ දරුවගේ අනාගතය තීරණය වෙන්නේ අපොස උසස් පෙළෙමුත් නෙවෙයි. ඔන්න ඔය ලබා ගන්න අපස උසස් පෙළ ඉවර වෙලා ලබා ගන්න ශිල්පයෙන් වෛද්‍යවරයෙක්ද ඉංජිනේරුවෙක්ද එහෙම නැත්නම් කළමනාකරුවෙක්ද පරිගණක ශිල්පියෙක්ද කියන එක තීරණය වෙන්නේ එතනදී. ඒ නිසා තමයි මේ දෙමාපියෝ සහ දරුවෝ මේ වගේ ආයතන තෝරා ගන්න ඕන හුඟක් හිතන්න ඕනේ. සහ මං හිතන්නේ ඔබ කිව්ව විදිහට මේ ඒක තමන්ට අවශ්‍ය දේ හොයාගන්න යනවා කියන එකත් ඒක තමයි. මොකද ඒගොල්ලන්ට තේරෙනවා මෙතනින් පස්සේ තමයි තමන්ගේ ඊළඟ අවුරුදු 3 තමයි තීරණය වෙන්නේ සමස්ත ජීවිතේම කවුද කසාද බඳින්නේ කියන එක බව. තීරණය වෙන්නේ එතනදී. ඉතින් ඒ නිසා හුඟක් කට්ටිය උනන්දු වෙනවා. ඒතර ඒ අනුව හරිත සරසවියත් අපි දැනට පාඨමාලා පවත්වනවා මේ විශේෂයෙන්ම අපේ තියෙනවා පීඨයන් 4ක් දැන්. ඒ කියන්නේ පරිගණක පීඨය, කළමනාකරණ පීඨය, ඉංජිනේරු පීඨය සහ විද්‍යා පීඨය. මෙන්න පීඨයන් 4ක් තියෙනවා. මේ පීඨයන් ඇතුලේ අධ්‍යයන, ඒ කියන්නේ අපි කියන ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා. ඒවා හරහා දෙපාර්තමේන්තුව හරහා අධ්‍යයන දෙපාර්තමේන්තුව හරහා විවිධ පාඨමාලා හදාරනවා. අපි එක විදියකට සම්ප්‍රදායික පාඨමාලා ටිකත් හදාරනවා. ළමයින්ට හදාරන්න අවස්ථාව දෙනවා. අපි සාමාන්‍යයෙන් දෙනවා මානව සම්පත් කළමනාකරණය, අලෙවි කළමනාකරණය, සාමාන්‍යයෙන් කියන පරිගණක විද්‍යාව කියන දේ, ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ වගේ ඕනෑම පාඨමාලාවක් ඉදිරිය කියන්නේ දරුවෙක් තමන්ට තාම තීරණයක් කරලා නැහැ කියලා හිතනවා නම් තමන් මේ මොකද්ද කරන්න යන්න ඕනේ ශේෂ්ත්‍රය කියලා නම් පුළුල් විදිහට ඒ ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන්න පුළුවන්. දැන් උදාහරණ කළමනාකරණය කිව්වොත් අපේ තියෙනවා ඉන්ටර්නැෂනල් බිස්නස් මැනේජ්මන්ට් කියලා උපාධිය. ජාත්‍යන්තර කළමනාකරණය කියලා. මොකද දැන් තියෙන ආයතන මේ අපේ රටේ කියලා නැහැනේ. අපි ගෙදර ගියත් සමහරවිට පිටරට ආයතනයකින් කෝල් එකක් එනවා. ආයතන කළමනාකරන රෝල් මේ තියෙන මෙහෙ වෙනස්. එතකොට ඒ වගේ සාමාන්‍ය පාඨමාලාවක් හදාarලා පොදු පාඨමාලාවක් මම ඒ වචනේ පාවිච්චි කරන්නම් කියන්නේ ජෙනරල් විදිහට ඉගෙනගෙන ඊට පස්සේ උපාධිය ලබා ගන්න පුළුවන්. ඒ වුණා දැම්මම හිතනවා නම් මම කැමති මේ අපි හිතමු මේ ඔය සංචාරක ශාස්ත්‍රයට යන්න. එහෙම නැත්නම් මම දැම්ම කැමති මේ බයෝමෙඩිකල් හරි මොන හරි දෙයකට යන්න. ඒ වගේ මට හිතනවා නම් නැත්නම් පරිගණකවල තියෙනවානේ කම්පියුටර් සිකියුරිටි කියලා ආරක්ෂාව පැත්ත කතා කරන එක. ඒ වගේ දෙයකට යන්න නෙට්වර්කින් ජාල සම්බන්ධයෙන් ඒවටත් වෙනම පාඨමාලාවක් තියෙනවා.
එතකොට අපි අර සම්ප්‍රදායික රාමුවේ තියෙන පාඨමාලා නූතන ලෝකයට ගැලපෙන විදිහට තියෙනවා. ඊට අමතරව විවිධාංගීකරණයක් පාඨමාලා අතර ලබා දෙනවා. ඉතින් අපි හැම වෙලේම දරුවෙක් ආවම මම ඔබට කිව්වා ස්වයං මූලිත රාජ්‍ය ආයතන කියලා. නමුත් ස්වයං මූලිත කියලා කියන්නේ මුදල් අපිට දරුවන්ගෙන් අවශ්‍ය වෙනවා. නමුත් ඒ වගේම රාජ්‍ය ආයතන අපිට ලොකු වගකීමක් තියෙන නිසා අපේ ඇකඩමික්ස්ලා ලෙක්චරර්ස්ලා කියන්නේ අධ්‍යයන සේවකයන් සියලු දෙනාම අර දරුවේ කාම හොඳට කතා කරලා යා මොන විදිහේ දැනුමක් තියෙන කෙනෙක්ද මොනවටද ආසා කරන්න කියලා බලලා තමයි මේ පාඨමාලාව තෝරලා දෙන්නේ. ඒ අනුව කළමනාකරණ පැත්ත, පරිගණක පැත්ත, ඉංජිනේරු සහ විද්‍යාංශ හතරේ උපාධි පාඨමාලා 40ක් පමණ දැනට අපි ක්‍රියාත්මක කරනවා. නුදුරේදීම අපි තවත් නීති විද්‍යාව ඊට පස්සේ සමාජ විද්‍යාව වගේ දේවල් වලටත් විශේෂයෙන් අපිට හරිය අවශ්‍යතාවයක් තියෙන හොඳ කලා උපාධියක් මේ නූතන ලෝකයට ගැලපෙන ඒ වගේ උපාධි පාඨමාලා ටිකකුත් ළඟදීම අපි හරිත සරසවිය හරහා ලබා දෙනවා. හොඳයි. දැන් ඔබ දන්නවා හරිත සරසවියේ ඔබට හදාරන්න පුළුවන් පාඨමාලා මොනවද කියලා. ඒ වගේම ආයතනයේ වපසරිය පිළිබඳව දැන් ඔබට මූලික අවබෝධයක් තියෙනවා. තවදුරටත් මේ සම්බන්ධව ඔබට දැනගන්න අවශ්‍ය නම් මේ පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවා නම් අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. මම මතක් කරන්නම් අපේ දුරකථන අංකය 0112 68 24 11. මේ කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් අපේ නියෝජ්‍ය උපකුලපතිතුමන්ගෙන්ම මේ පිළිබඳව ඔබට තියෙන ගැටලු විමසලා ඒ පිළිබඳව निराකරණය කරගන්න. නියෝජ්‍ය උපකුලපතිතුමනි අපි කතා කරමින් සිටියේ ඔබේ විශ්වවිද්‍යාලයේ තියෙන පාඨමාලාවන් පිළිබඳව. දැන් මේ පාඨමාලාවන් හැදෑරීමෙන් අනතුරුව මොන වගේ රැකියා අවස්ථාවන්ද අපේ විද්‍යාර්ථීන්ට ලබා ගන්න පුළුවන්? ඒ සඳහා කොහොමද මේ රැකියා වෙළඳපොළ අතරේ තියෙන ගනුදෙනුව? ඔව්. දැන් ඕකේ මම එක විදිහට සාමාන්‍යයෙන් මේ මම හිතන ශ්‍රාවකයන්ට අවශ්‍ය දැනුමකුත් පොඩ්ඩක් කියන්න මේ උපාධිධාරියෙකු යන රැකියාවකුයි අපොස සාමාන්‍ය පෙළ සමත්දරුවෙක් යන රැකියාවක් කියන දෙකේ වෙනසත් පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕනේ. අපි ගත්තොත් එහෙම අපොස සාමාන්‍ය පෙළ ඉවර වුණාට පස්සේ අපි කළමනාකරණය ගමුකෝ. බොහෝ කෙනෙක් අපොස උසස් පෙළ ඉවර වෙලා නිකන් පාසලෙන් එළියට ගියාට පස්සේ යන්නේ කළමනාකරණ සහායක වගේ රැකියාවකට. එතනදි වෙන්නේ ඔවුන් වැඩ කරන්නේ උපකරණයක් එක්ක. අපි ගත්තොත් එහෙම පරිගණකයක් එක්ක, එහෙම නැත්නම් ටෙලිෆෝන් රිසෙප්ෂනිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, කම්පියුටර් ඔපරේටර් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් කම්පියුටර් වල දෙකක් තියෙනවා. පරිගණක භාවිතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතකොට අපි දන්නවා Word, Excel, PowerPoint වගේ පාවිච්චි කරලා ඒ වගේ කරන එක. ඒතකොට ඒක. නමුත් ඊට පස්සේ උපාධියක් ඇයි දෙමාපියෙක් දරුවෙකුට දෙන්න ඕන? උපාධියෙන් කරන්නේ ඊට වඩා ඉහළ තත්වයකට. මම ඉහළ කියලා කියන්නේ මම රැකියාව සංසන්දනය කිරීමකට නෙවෙයි. නමුත් මම කියන්නේ තමන්ගේ අර බුද්ධිමය මට්ටම වෙනස් තලයකට අරන් යනවා. මොකද එතනදී අපි කරන්නේ දැන් කළමනාකරණ උපාධියක් කරපුවාම ඔහු යන්නේ මැනේජ්මන්ට් ට්‍රේනින් කෙනෙක් විදියට. ඒතකොට එයා පල්ලෙහා බැලුවම උපකරණ ටිකක් නෙවෙයි තියෙන්නේ මිනිස්සු ටිකක්. ඒ මිනිසා කොහොමද පාලනය කරන්නේ? මම හිතනවා ඔබට තේරෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සංචාරක ශාස්ත්‍රය ගත්තොත් සංචාරක ශාස්ත්‍රයේ කළමනාකරණ කොටසක් තියෙනවානේ. ඒ කියන්නේ ඔහු යටතේ ඉන්න ඒ වැඩ කරන කට්ටිය ටික. ඒගොල්ලෝ පාලනය කරන්නේ කොහොමද කියන එක. එතකොට ඒ පැත්තට බරව තමයි එතන යන්නේ. ඊළඟට පරිගණක ගත්තොත් එහෙම පරිගණක උපාධියකින් කරන්නේ මේ පරිගණක භාවිතය නෙමෙයි පරිගණක මෘදුකාංග නිර්මාණය කරන. අපි කියන ප්‍රෝග්‍රෑමර්ස්ලා කියලා. එතකොට මේ වගේ පැත්තකට තියෙන්නේ. එතකොට අපි කියනවා අරකට වඩා වෙනස් මොකද ඒකට අපි කියන්නේ වෙනස් රාමුවකට තමයි යන්නේ මේ දරුවෝ. උපාධිධාරියෙක් කියන එක වෙනස ඒකයි. ඒ නිසා දෙමාපියොත් ඒක හොඳට තේරුම් ගන්න. මොකද ඊට පස්සේ දරුවන්ට ඉතාමත් ඉක්මනින් එතනින් උඩට යන්න පුළුවන්. ඒ නිසා තමයි උපාධියක තියෙන වැදගත්කම වෙන්නේ. එතකොට දැන් ඔබ කිව්වා රැකියා කිව්වම එතකොට රැකියා ගත්තොත් ඒ පරිගණක කළමනාකරණ ඒ ශාස්ත්‍රවල උපාධිධාරීන්ට සුදුසු රැකියාව ටිකක් තියෙනවා. ওই රැකියාවලට තමයි යන්නේ. ලොකු වැටුපකුත් ගෙවනවා. මම ඒක කියන්නේ දැන් ඔබ දන්නවා පරිගණක ශාස්ත්‍රයේ අපි අහලා ඇති මේ ඔබ මම ඉස්සෙල්ලා කිව්වා ප්‍රෝග්‍රෑමර්ස්ලා කියලා. මෘදුකාංග නිර්මාණය කරන කට්ටිය. ඒ ප්‍රෝග්‍රෑමර්ස්ලා කියන එක අපේ ලංකාවේ 2019 ICTA කියන ආයතනයෙන් කරපු වෙලාවේදී තිබුණා අපේ සාමාන්‍යයෙන් අපේ රටේ වේකන්සිස්ම තියෙනවා. ඒ කියන්නේ පාඩු තියෙනවා 11000ක් විතර. ඒ වෙලාව වෙනකොට ඉස්සරහට මේක 80000 දක්වා වැඩි වෙන්න ඉඩ තියෙනවා. මේ වෙලාවෙත් ලොකු අවශ්‍යතාවයක් තියෙනවා පරිගණක කරන හැබැයි ඒ ප්‍රෝග්‍රෑමර්ස්ලාට. ඒතකොට ඒක අර අපොස සාමාන්‍ය පෙළ දැනුමින් කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ කම්පියුටර් උපාධිධාරීන් තමයි ගන්නෙ. මේ ළඟදී මෑතකදී මට නම කියන්න බෑ වාණිජ්‍ය විදියට නිසා. නමුත් ඒ ඉන්දියාවෙන් පැමිණි ආයතනයක් මේ හුඟක් වෙලාවට මට ඉල්ලලා තියෙන 3000 4000ක් පමණ මේ පරිගණක මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑමර්ස්ලා කියන ඒවා. එතකොට උපාධියකින් කරන්න අන්න ඒ තත්ත්වේ උපාධිධාරීන් හදන එක. සහ ඒකට හරියන විදිහට ඉඳලා අපි ලොකු හොඳ පදනමක් හදලා තියෙන හරිත සරසවියේ පාඨමාලා පැවැත්වෙන්නේ මේ පළවෙනි අවුරුදු 2.5 අවුරුදු 3ක උපාධියන අවුරුදු 2.5ක් අපි පූර්ණ කාලීනයි. අන්තිම මාස 6 සතිය අන්තේ තමයි අපේ ලෙක්චර්ස් පැවැත්වෙන්නේ. දේශන යන්නේ. එතකොට දරුවන්ට පුළුවන් අර සතිය දවස් 5 මං කියන්නේ නැහැ ඒගොල්ලෝ රැස්සාවක් කරන්න කියලා. නමුත් පුහුණුවක් ලබා ගන්න. මොකද ප්‍රමුඛතාවය තාමත් උපාධියට දෙන්න ඕන පුහුණුවක් ලබා ගන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 4ක උපාධියන අන්තිම අවුරුදු 1.5ම එහෙම වෙන්නේ. එතකොට අවුරුද්දේ උපාධිධාරියෙක් වෙනකොට විශේෂයෙන්ම මම අර කිව්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සමය නැත්නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශික අනුමැතිය උපාධිය වලට ඒක අනිවාර්යයි. ඒ කියන්නේ
දවස් 84ක අනිවාර්යයෙන්ම ඔය ඉන්ටර්න්ෂිප් එක කරන්න ඕනේ. ඉතින් ඒ නිසා දරුවන්ට උපාධියක් ලබා ගන්න වෙලාවට බොහෝ දරුවෝ ඒ රස්සාවක් එක්ක තමයි උපාධියක් ලැබෙන්නේ. සහ විශේෂයෙන් මේ මෑත කාලේ ඔයගොල්ලෝ අහලා තියෙනවා මම හිතන්නේ මේ අපේ ශ්‍රාවකයෝ අහලා ඇති මේ අපි කියන ස්ටාර්ට්අප්ස් කියලා. ඒ කියන්නේ තමන්ගේම ආයතන මට දැන් ඊයේ පෙරේද තම්බුණ දරුවෙක් සිංගප්පූරුවේ කම්පැනි එක ලංකාවේ ඉඳලා තමන් ඒ බිස්නස් අරගෙන මෙහි කරනවා. සමාවෙන්න. එතකොට ඒ වගේ රස්සාවක් තියෙනවා. ඉතින් මම කියන උපාධිධාරියෙක් කියන කෙනෙකුට අවශ්‍ය රැකියා රසක් අපේ හරිත සරසවියේ තියෙනවා. මේ උපාධියක් හදවරට පස්සේ ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. අපි හිතනවා අපි ඒ රැකියාවක් සහිත උපාධිධාරින් බිහි කිරීමේ ක්‍රියාවෙත් අපි හොඳටම යෙදිලා ඉන්නවා කියලා. මට විෂය බාහිර කටයුතු ටිකකුත් එකතු කරන්න ඕනේ. නමුත් ඔබතුමාට ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ පිළිබඳව කතා කරමු නියෝජ්‍ය උපකුලපතිතුමනි. දැන් අපිට තියෙනවා දුරකථන ඇමතුමක් මාතලෙන් කෝණාර. අයිබෝවන්. අයිබෝවන් මහත්මනි. ඔව් ඔබට අවස්ථාව. අපේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක මහත්මයාගෙන් අහන්න උවමනයි ඔබ සරසවියේ තියෙනවද රත්න විද්‍යාව කියන විෂය ඉගෙන ගන්න පුළුවන්ද? කොණාර මහත්මයා තවත් පැහැදිලි කරන්න අපිට හරියට ඇහුන්නේ නැහැ. මොන විද්‍යාවද? ඔව් රත්න විද්‍යාව ජෙමොලොජි කියන විෂය ඉගෙන ගන්න පුළුවන්ද? මොකද 1978 8 මාසේ 2 වෙනිදා ඉඳලා ඒ වගේ විෂයක් ඉගෙන ගන්න මේ ලග්ගල ප්‍රදේශයේ විශේෂයෙන් ලග්ගල ප්‍රදේශයේ මැණික් තියෙනවා. ඒ නිසා රත්න විද්‍යාව ඔබතුමාගේ විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගන්න පුළුවන්ද? කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ? ඔව් ඇත්තටම මට තේරෙනවා ඔබ අහන විෂය මොකක්ද කියන එක. ජර්මලොජි ඒ පැත්ත අපේ දැනට අපේ පාඨමාලා පැවැත්වෙන්නේ නැහැ. මේ නමුත් අපි ඒ වගේ අලුත් ශේෂ්ත්‍ර අපේ ඉංජිනේරු පීඨය හරහා ඉදිරි කාලයේදී අපි කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ වෙලාවේදී අපි අර මම කිව්ව කළමනාකරන පරිගණක ඉංජිනේරු පීඨයේ තියෙනවා මෙකට්‍රොනික්ස් කියන සබ් විෂය. ඊළඟට තියෙනවා පරිගණක මේ ඉංජිනේරු කියන විෂය සහ ඉලෙක්ට්‍රොනික කියන විෂය. මේ ඔබ කිව්ව ඒ ශේෂ්ත්‍රයේ පාඨමාලා දැනට පැවැත්වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා ඒක ලංකාවට හුඟක් අවශ්‍ය පාඨමාලා වර්ගයක්. විශේෂයෙන් මේ පාඨමාලාවක මේ අපි එහෙම පාඨමාලාවක අවශ්‍යතාවයක් තියෙනවා කියලා දැනනවා. අපි ඒකට වෙනම ඉන්නවා පරිශන කණ්ඩායමක් මොනවද ලංකාවට අවශ්‍ය පාඨමාලා කියලා. මේ වගේ පාඨමාලාවක් ආවට පස්සේ අපි ඇතුලෙන් ඒකට හදලා ඒකට අවශ්‍ය දේශක මණ්ඩලය හදලා ඒ සඳහා උපාධි මේ අපි තුන් විෂය නිර්දේශ හදලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවෙන් ඒකට අනුමැතිය ලබා ගන්න ඕනේ. ඒකට යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් අපි හිතනවා මේ අනාගතයේදී නුදුරු අනාගතයේදී කිව්වොත් මම වැරදි. මොකද යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා. නමුත් අනාගතයේදී මේ වගේ පාඨමාලා හැදෑරීමේ අවස්ථාවත් හරිත සරසවියෙන් හැකියාව ලැබෙයි. විශේෂයෙන්ම අර ඇත්තටම අවශ්‍ය වුණේ අපිට පළවෙනි පියවර විදිහට අර ස්වයංමූලිත ආකෘතියක් එක මේක මේ බිලියන 8.6ක ආයෝජනයක්. රුපියල් බිලියන 8.6ක ආයෝජනය තමයි හරිත සරසවිය හැදුවේ. එතකොට ඉස්සෙල්ලා අපි මේ ව්‍යාපෘතියක් අපි දන්නවනේ රාජ්‍ය ආයතනයකින් ආරම්භ කරපු ගමන් මේක මේ හරියට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුනේ නැත්නම් එහෙම ලොකු ගැටලුවක්. එතකොට අපි අර අලුත් පාඨමාලා හොයලා හදනවට වඩා අපි මූලික වශයෙන් අපිට ඉස්සෙල්ලම ලබාගත හැකි අපිට පහසු පාඨමාලාවන් ටික ඉස්සෙල්ලා හදාගෙන තියෙනවා. ඒක තමයි අපි පළවෙනි පියවර. ඉතින් පළවෙනි අවුරුදු 5ේම අපි උත්සාහ කරේ ඒක. දැන් අපේ ව්‍යාපෘතිය හරියට යනවා. ඒ කියන්නේ අපි අදාළ ණය මුදල් හරියට ගෙවලා තියෙනවා. ඒ වගේම ලබා ගන්න ආදායම ආයෙත් අපි හරියට සරසවියටම සංවර්ධනය සඳහා දෙනවා. එතකොට දැන් අපි ඇවිල්ලා ඉන්නේ දෙවෙනි අවුරුදු මේ පහේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ පොඩි ඉස්සරහට කියවර කලා උපාධියක් මේ නූතන ශතවර්ෂයට ගැලපෙන විදිහට. එහෙම නැත්නම් ඔය නීති උපාධියක් නීතිය ලෝය කෙනකින් එහාට ගිහිල්ලා ආයතන වල හරියට අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ උපාධි පාඨමාලාවක් හදාරීම. ඒ වගේ පැත්තට තමයි අපි හිතත් යොමු වෙලා තියෙන්නේ. මොකද අර රටේ අවශ්‍යතාවය එහෙම තියෙන අර අපි චුටි තැන් ටිකක් තියෙන අපි කතා කරන්න ඕනේ. ඒවා ගැනත් බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමට මට කියන්න තියෙන්නේ අපි දැනට ඒ වගේ පාඨමාලාවක් පැවැත්වෙන්නේ නැහැ. නමුත් අපිට අවස්ථාව ලැබෙයි ඉදිරියේදී ඒ වගේ පාඨමාලාවකුත් කරන්න. ඇත්තටම දැන් තියෙන රැකියාව වෙළඳපොළත් එක්ක මේ වගේ ක්ෂේත්‍රවලටත් යොමු වෙනවා නම් වැඩි හොඳයි. අර මතු කරපු ප්‍රශ්න ඉතාම වටිනවා. අලුත් පාඨමාලා එකතු වෙලා මේ ගමන යන්න පුළුවන් නම් තවදුරටත් අධ්‍යයන කටයුතු තවදුරටත් ඉහළ නංවන්න පුළුවන් නම් ඉතාම වටිනවා මේ වගේ කාලයක. මහාචාර්යතුමනි, එතකොට ඔබතුමා සඳහන් කළා මේ විශ්ව සමගාමී සහ විශ්ව බාහිර ක්‍රියාකාරකම් තියෙනවා කියලා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් සරසවියක් කිව්වහම අධ්‍යාපනයේ විතරයිනේ මේ තියෙන්නේ. නෑ, ඒ වුණාට NSBM සරසවියේ විශ්ව සමගාමී සහ විශ්ව බාහිර ක්‍රියාකාරකම් තියෙනවා. මොනවද මේ තියෙන විෂය? තාමත් වැදගත් ප්‍රශ්නයක් නේද? මොකද අපි මේ දැන් අපි ඔය හරිත සරසවිය හදන කාලෙත් අපි සෑහෙන හැදුවා මේ පාසලයි විශ්වවිද්‍යාලය කියන දෙකේ වෙනස හොඳට තේරුම් ගන්න. අපිත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත දරුවෝ පිරිස. ඉතින්
ඉතින් අපි දන්නවා කොච්චර වුණත් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තත් එහෙම ඒකේ සැබෑ විශ්වවිද්‍යාල ජීවිතයක් ගත කරන්න පහසුකම් තියෙනවා. මොකද අපි හුඟක් වෙලාවට මේ උපාධියක් කියවම සහතිකයකින් විතරක් අධ්‍යාපනය කරොත් එහෙම ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් එනවා. විශේෂයෙන් මේ නායකත්ව කුසලතාවය, කණ්ඩායමක වැඩ කරන්නේ කොහොමද? ඊළඟට තමන්ගේ අපිටම මේ භෞතික ශරීරයයි මනසයි කොහොමද අපි ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්නේ ව්‍යායාම වගේ දේවල් කරලා. ඉතින් එතකොට මේ ඒ වගේ අවස්ථාවන් හුඟක් වෙලාවට මේ තියෙන්න ඕනේ උපාධිය කොටස් විදිහට. නැතුව මේ අවුරුදු 4කට ගිහිල්ලා ඇත්තම කතාව මෙහෙමනේ. ඔය අවුරුදු 4කට පස්සේ ඒ දරුවගේ වෙන පරිවර්තනයේනේ උපාධිධාරියා කියන්නේ. එහෙම නැතුව සහතිකේ නෙවෙයිනේ. ඒකට අපි සහතිකකින් පෙන්නනවා මේ දරුවගේ පරිවර්තනය වුණා කියලා. ඉතින් ඒ නිසා අපි මේ හරිත සරසවිය ඇත්තටම මේ කොළමින් පොඩ්ඩක් බැහැර කළා. හෝමාගම බැහැර කියලා කියන හුඟක් ඈත නෙවෙයි. හෝමාගම ඉඳලා විනාඩි 5ක් 10කින් යන්න පුළුවනි. එතකොට මේ හරිත සරසවිය හදලා තියෙන්නේ ඒ වගේ පහසුකම් එකතු කරලා. ඒ කියන්නේ දරුවන්ට මුණ ගැසෙන්න හරිත සරසවිය හදන්න ඉස්සලා අපි ගියා ඔය MIT වගේ ලෝකේ තියෙන ප්‍රමුඛම විශ්වවිද්‍යාල වලට අපි ගිහිල්ලා බැලුවා. මොකද ඒකේ තියෙන දේවල් මොනවද පළවෙනි දෙවෙනි විශ්වවිද්‍යාල ඒ වගේ තියෙන දේවල් අධ්‍යයනය කරලා සහ නූතන ලෝකයට කොහොමද ගැලපෙන්නේ කියලා හිතුවා. දැන් අපි කොරිඩෝ එකක් ගත්තත් මේ හුඟක් පළල්. මොකද දරුවන්ට මුණ ගැහෙන්න. නිකම් මේ රිංගලෑන්ඩ් නෙවෙයි තියෙන්නේ. ඊළඟට එලිමහන් රංග පීඨයක්. ඊට පස්සේ ලොකු සාමාන්‍ය හොඳ ඔඩිටෝරියම් එකක්, ශ්‍රවණාගාරයක්. ඊට පස්සේ මේ පිහිනුම් තටාකයක් අපි ගත්තොත් එහෙම ජිම්නේසියම් එකක්, ඒ කියන්නේ ශාරීරික අභ්‍යාසාගාරයක්. සහ ඒ තියෙන පහසුකම්. ඊට අමතරව මේ නිදහස් අධ්‍යයන පරිශ්‍ර මුගක් වෙලාවට දරුවෝ ගෙදරදිත් මේ ඉගෙන ගන්නවානේ දැන් මේ ඔන්ලයින් අරවා මේ වගේ. නමුත් ඇවිල්ලා ඒක අර දරුවොත් එක්ක ඒක මේ හෝම්වර්ක් ටික කරන්න එකතු වෙන වෙලාවක් තියෙනවා. ගෙදර වැඩ ටික කරන්න, මිශ්‍ර වෙන්න, ඉතින් යාළුවන්ට ඒ වගේ පහසුකම්. ඊළඟ හොඳ පුස්තකාල පහසුකම්, ඒ කියන්නේ අධ්‍යයනාංශවල බරයි. නමුත් මේ වගේ අපි ඉංග්‍රීසියෙන් කියනවා 360 degrees globally competitive graduate කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තර ගෝලීය උපාධිධාරියෙක් හදාරන්න අවශ්‍ය පසුබිම ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වලින් සමන්විතව හදලා දීලා දිනවා හරිත සරසවිය තුල. ඉතින් ඒ නිසා ඒ වගේ මේවට සමගාමීව දැන් නිකම් මේ අපි තුන් ඔඩිටෝරියම් එකක් තිබ්බ කියලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. ඒකට ගේන්න යම් කිසි යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ නේ. ඉතින් ඒ සඳහා අපේ තියෙන ඔය මේ සමාජය කියන්නේ ක්ලබ් ඇන්ඩ් සොසයිටිස් කියලා 50ක් පමණ තියෙනවා. කලා සංගමයක්, ඊට පස්සේ ඔය නාට්‍ය සංගමයක්, මේ පරිගණක ඒ වගේ හැදරුවට මේ හැම දෙයක්ම අපේ ළඟ තියෙනවා. ඊළඟට මේ ඔය ජාත්‍යන්තර වශයෙන් තියෙන ලියෝ ක්ලබ් එක, ලයන්ස් ක්ලබ් ඒ වගේ ක්ලබ්ස් තියෙනවා. ක්‍රීඩා හැම ක්‍රීඩාවක්ම වගේ විශේෂයෙන් ප්‍රධාන ක්‍රිකට්, බැඩ්මින්ටන්, රගර් වගේ ක්‍රීඩා කරන්න දරුවන්ට අවශ්‍ය දෙන නිසා ඇත්තටම ඉතින් මෙහෙමනේ මේ අවුරුදු 3 පීඩනයකින් තොරව අර ඉගෙන ගන්න ගමන් ඒවත් එක්ක හදාරන්න තියෙන්න ඕනේනේ. මොකද මේක තරුණකමේ හොඳම තියෙන අවුරුදු 3-4 මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඕක හරි වැදගත් වෙනවා. ඉතින් මේ හැමදේම දෙන්න පුළුවන් පහසුකම් හරිත සරසවියට තියෙනවා. ඔබ වෙබ් අඩවියට ගියත් www.nsbm.ac.lk කියලා එහෙම නැත්නම් YouTube එකේ NSBM Green University කියලා අපි ඔයගොල්ලෝ නිකන් බැලුවොත් එහෙම හුඟක් වෙලාවට හරිත සරසවිය බලන්න පුළුවන්. හැබැයි ඉතින් හොඳම දේ තමයි එන එක. මම කියන්නේ මොකද මේක මට හිතෙනවා මේ ඉන්දුරණි අපිට හිතෙන්නේ නූතන ශ්‍රී ලංකේ ජාතියේ නිකන් අග්‍රඵලයක් වගේ කියලා. ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ හරිත සරසවියට ආවට පස්සේ මේ රාජ්‍ය ආයතනයක් විදිහට මේ කරලා තියෙන දේ ඇවිල්ලා බැලුවොත් එහෙම ඒක මම කියන්නේ නිහතමානී සතුටකින්, නිහතමානී ආඩම්බරකමකින්. මොකද මේ ඒ ඇවිල්ලා එතෙන් ආවට පස්සේ තේරෙන එක පාට නිකන් හුඟක් වෙලාවට ඔය මේ ළඟදී ආව ඔය ඕස්ට්‍රේලියානු තානාපතිතුමා ඊට පස්සේ පිටරට හුඟක් තානාපතිවරු ඇවිල්ලා බලනවා. ඉතින් කියනවා මේක ඒගොල්ලෝගේ රටේ සමහරලාට නැති මට්ටමක පහසුකම් තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ ඔය සියලු පහසුකම් ඔබ කිව්ව ප්‍රශ්නෙට ආපහු වෙනවා විශේෂ බාහිර කටයුතුත් අපි දීලා අර නායකත්ව කුසලතාවයන්, කණ්ඩායම් හැඟීම් මේ වගේ දේවල් ඉතාමත් හොඳට දෙන්න තමයි අපි බලාපොරොත්තු ආරම්භ කරේ. ඒක හොඳට ක්‍රියාත්මක වෙනවා. සහ මේ මෑත කාලේ අපි ගත්තොත් එහෙම ඔය දැන් කොවිඩ් වසංගතය නිසා වහලා තිබුණත් අපි පුළුවන් ඉක්මනේ හැකි හැම වෙලාවෙම අපි භෞතිකව විවෘත කරලා මෙතන පළවෙනිම විශ්වවිද්‍යාලයක් සම්පූර්ණයෙන්ම ආරම්භ කරන්න ලංකාවේ මේ ආපහු භෞතික විදිහට කටයුතු ආරම්භ කරන්න අපි අවස්ථාව ලබා දීලා පුළුවන් තරම් දරුවන්ට එන්න හරිත සරසවියට අපි අවස්ථාව සපයලා දීලා තියෙනවා. මොකද අපි විශ්වාස කරනවා එහෙම මේ භෞතිකව ඇවිල්ලා ඒ දරුවොත් එක්ක ගැටෙන වෙලාව හැදෙන අධ්‍යාරීම තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. අර ඔන්ලයින් විභාග කියන්නේ අපි ගත්තොත් මාර්ගගත ක්‍රම යටතේ කරනවා කිව්වට ඒකේ ඔය ශේෂ්ත්‍රයේ ඉල්ලන ඉන්ඩස්ට්‍රි එකේ ඉල්ලන අර නායකත්වයේ ඒ කොටස තාම දියුණු වෙන්න තාක්ෂණයේ පැත්තෙන් ඇවිල්ලා නැහැ කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි ඒකට අවශ්‍ය පසුබිම හරිත සරසවිය තියෙන්නේ. ඉතින් අපි හිතන අපේ දරුවෝ දැන් මේ මෑතකදී ක්‍රීඩා උත්සවය පැවැත්වුවා. අපේ සතියකට පමණ ඉස්සෙල්ලා දැන් ළඟදී නාට්‍ය වල පැවැත්වෙනවා. ඉතින් ඒ සියල්ල ඒ විදිහටම පැවැත්වෙන පහසුකම් ලබා දීලා තියෙනවා. අධ්‍යාපන කටයුතු තාමත් සතුටින් කරගෙන යන්න. නිරීක්ෂණ චාරිකාවකට මහජනතාවට මේ අවස්ථාව තියෙනවද?
ඔව් ඕනෑම වෙලාවක විවෘතයි හරිත සරසවියට එන්න පුළුවන් ඇවිල්ලා ඔබට හරිත සරසවිය බලන්න පුළුවනි කතා කරලා අපිට આવොත් එහෙම අපි ගයිඩඩ් ටුවර් එකක් කියලා කියන්නේ අපේ ඇතුලේ තියෙන මේ ඉලෙක්ට්‍රොනික වාහනයක් ඒක හරහා අපි අරගෙන යනවා කාට් එකකින් හැමතැනම අරගෙන ගිහිල්ලා පෙන්නනවා විශ්සල ලබා දෙනවා අපි ලෑස්තිලා තියෙනවා ඒකට විශේෂයෙන්ම හරි කැමති මේ හුඟක් වෙලාවට පාසල් වලින් තමන්ගේ මේ අපි තුම මේ වාර්ෂික සවාරි තියෙනවානේ දැන් නම් ඉතින් මේ කොවිඩ් සංගීත ටික කාලයක් තිබෙන නමුත් ඒ වගේ දේවල් වලට අපි හරි කැමති මේ ලබා දෙන්න දෙමාපියන්ට ගුරුවරුන්ට අපි හුඟක් වෙලාට මේ අවස්ථාව ලබා දෙනවා මොකද ඇත්තටම මේ 21 වෙනි ශතවර්ෂයේ දරුවන්ට අවශ්‍ය වෙන 21 වෙනි ශතවර්ෂයේ විශ්වවිද්‍යාලයක් ඒ පහසුකම් අවශ්‍ය වෙනවා ඒ වගේම ඒකට සම්බන්ධ වෙන ගුරුවරුත් ඒ හා සමානව තියෙන්න ඕනේ නැත්නම් මේක 21 වෙනි සතවර්ෂයේ පහසුකම් ගුරුවරු 20 වෙනි සතවර්ෂයේ පහසුකම් 19 වෙනි සතවර්ෂයේ තිබ්බොත් මේක ලොකු ගැටණයක් තියෙන්නේ. ඉතින් අපි හිතනවා අපි හරිත සසවිය තුළ ඒ විසඳුම ලබා දීලා තියෙනවා. ඒක බලා ගන්න ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක එන්න පුළුවන්. හොඳයි. නියෝජ්‍ය උපකුලපතිතුමනි දැන් ඔබේ සරසවිය තුළ මේ කියන සම්පත් තියෙනවා. අපේ දන්න කාරණයක් තමයි NSPM සරසවිය හඳුන්වන්නේ හරිත සරසවිය කියලා. එතකොට මේ නමෙත් ඒ හරිත කියන කොටස ඇතුළත් වෙනවා. ඒ වගේම දැන් ඔබතුමා සඳහන් කළා වගේ අර අධ්‍යාපනය ලබන්න නම් ඒ බාහිර වටපිටාව කියන එක අතිශය වැදගත්. දැන් හරිත සරසවිය තියෙන්නේ හෝමගම පිටිපන නාගරික පරිසරයක තමයි පිහිටලා තියෙන්නේ. අර ඇත්තටම මේ කියන ස්වභාව සෞන්දර්යය තියෙනවද? ඒ පරිසරය නිර්මාණය කළ තියෙනවද විද්‍යාර්ථීන් වෙනුවෙන්? ඔව් ඉතාමත් හොඳ ප්‍රශ්නයක් ඒක මොකද හරිත කිව්වා මේක ග්‍රීන් කියන කොහොමද මේක ආවේ කියන එක ඒ දවස්වල ඔය මේ අපේ මේකට අවශ්‍ය කැබිනට් පත්‍රිකා හදනකොට තමයි අපි ඒක ආවේ මොකද මට මතකයි 2011 වර්ෂයේ රියෝ ද ජනයිරෝ එකේදී ඔය මේ සස්ටේනබල් ගෝල් කියලා තියෙනවනේ දැන් ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ ඉස්සර තිබුණේ මිලේනියම් ගෝල්ස් කියලා ඒක සස්ටේනබල් ගෝල් වලට ඒක වෙනස් කරේ ඔය කාලේ මට මතක හැටියට ඒත් එක්ක නිකන් ඔය ඒ පැත්ත හරියට කතා වුණා. ඒතර අපිටත් හිතුණා මේ හරිත සරසවියක් හදනකොට යම් කිසි දෙයක් මේකට අපි තව ටිකක් එකතු කරොත් මේ ජාත්‍යන්තර මට්ටමින් අලුතෙන් එන ගෝලීය තත්ත්වයට එකතු කරොත් හොඳයි කියන එක. එතකොට ඊළඟට ඉඳලා දැන් අපි හිතනවා මේ හරිත කිව්වම හුඟක් වෙලාවට හිතනවා මේ ගස් වැල්ම පිරෙන්න ඕනේ තැනක් කියලා. එහෙමනම් ඒක හදන්න ඕනේ කැලේක. එහෙම දෙකක් නෙවෙයි. අපි මේක ඇත්තටම අසාර්ථක වෙච්ච පොල් වගා කරපු මුඩු බිමක් වගේ තැනක් තමයි අපිට හම්බුනේ. අපි මේ බිමේ හරිත සරසවි ගොඩනැගිලි හැදුවා. ගොඩනැගිලි හදනකොට ඔකතන වෙනවා දෙයක් මේ පළවෙනියට වෙනවා මේ අපිට ඒකේ සහතිකයේ තියෙනවා අපි කියන ග්‍රීන් බිල්ඩින් සර්ටිෆිකේට් කියලා. ඒ සහතිකයේ තියෙනවා එකක් තමයි අර තියෙන භූ විෂමතාවයට බාධාවක් නොවි හදන එක. ඊළඟට දැන් අපේ කාර්යාලයකට ගියොත් ඔබ දන්නවා දැන් මේ විදුලි පහන් වගේ දේවල් සාමාන්‍ය කාර්යාලයක හැම වෙලෙම දැල් වෙන්න ඕනේ. නමුත් අපේ මගේ ඔෆිස් එකට ගියොත් මේ ලයිට් එකක් දාන්න ඕනේ නැහැ දවල්ට. ඒ විදිහට අර ඉර එළියට ගැලපෙන විදිහට ගොඩනැගිලි හදලා තියෙනවා. ඒක හරි වැදගත් වෙනවා මේ හරිත සංකල්පය යටතේ. එතකොට අපි කියන ඔරියන්ටේෂන් කියලා දිශාව ඒක හරියට හදලා තියෙනවා. සැලසුමකට අනුව නිර්මාණය කරලා තියෙනවා. ඔව් සැලසුමකට අනුව නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ වායු සමීකරණය වගේ දේවල් වැඩිපුර පාවිච්චි නොවෙන්න ඒකට තියෙනවා මේ ග්‍රීන් කර්ටන්ස් කියලා. ඒ කියන්නේ තිර කියලා. ඒ කියන්නේ ඇත්තටම ගස් වැල් වලින් තමයි එල්ලලා තියෙන්නේ. බිල්ඩින් වලින් පල්ලයට එල්ලලා තියෙනවා. ඉතින් මූලික කාලේ පොඩියට තිබුණේ දැන් හොඳට ලස්සනට ඒක හැදිලා තියෙනවා. ඒ හරිත කියන්නේ අපි කියොත් ප්ලාන්ට්ස් මේ පැලෑටි ඇවිල්ලා තියෙනවා. මේ ඇතුලෙන් ඒකට අර අවශෝෂණය මේ අපේ රස්නේ කියන එක උරා ගන්නවා. ඒ නිසා ඒවා එච්චර පාවිච්චි කරන්නේ නැහැ. අනිත් අතට මේ එයා කන්ඩිෂන් පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට ගත්තොත් එහෙම තව දැන් අපේ ඔය වතුර පාවිච්චි කරන වතුරම අපි ආයෙත් පිරිසුදු කරලා පාවිච්චි කරනවා. අපේ ඇතුලේ අපේ ප්ලාන්ටින් වලට ඒ කියන්නේ වගා කටයුතු වලට පාවිච්චි කරන වතුර ඒක පිරිසුදු කරන්න ඒ වගේ දේවල් තියෙනවා. ඒ ඔක්කොටම වඩා වැදගත් වෙනවා ඉදෝන මේ දරුවන්ගේ ඔය පරිසරය ගැන තියෙන හැඟීම. ඉතින් අපේ හරිත සරසවි මේ හරිත සංකල්පය හැම පාඨමාලාවකටම මේක අපි එක විෂයක් විදිහට එකතු කරලා තියෙනවා. එක විෂයක් විදිහට ඉදිරි කරලා තියෙනවා. මේ හැම සබ්ජෙක්ට් එකකටම එකතු කරලා තියෙනවා. මේ උපාධියක් හදාරන කට්ටියන එක විෂයක් විදිහට එකතු කරලා තියෙනවා මේ සස්ටේනබල් කියන විෂය. එතකොට දරුවන් කොහොමද මේ තමන්ගේ කරන හැම දෙයකින්ම පරිසරයට හානියක් නොවි සිදු කරන්නේ කියන එක හරි පිරිසුදු හරි සරසවි කොහොමද තියාගෙන ඉන්නේ යම් කිසි දෙයක් විසි කරනකොට ඒක ඒ අදාළ තැනට දාන්නේ කොහොමද ඒ වගේ අපි ක්‍රියාවලිය තුලත් ඒ දේ එකතු කරලා තියෙනවා. තව එකක් තමයි ඔබ දන්නා මේ සූර්ය බල ශක්තිය පාවිච්චි කරන්න ඕනේ කියන එක. ඒකත් අපේ ලොකු අවශ්‍යතාවයක්. අපි ඒක ඉතාමත් කුඩා ප්‍රමාණයක් කියන්නේ ඉතාමත් එක පීටයක් උඩ අපි හදලා තියෙනවා. මොකද ඒකට ලොකු වියදමක් යනවා ආරම්භය ආයෝජනය. ඒතකොට අපි ඒක ආරම්භ කළා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන මේ පැත්තත් හොඳට එහාට කරන්න. ඉතින් අර හරිත සංකල්ප දරුවන්ගේ ඔළුව වල දාන ගමන් විදිකිරීම ආරම්භයේ සිටත් ඒක සිදු කළා ක්‍රියාකාරකම් වලටත් ඒක එකතු කරගෙන අපි පියවරෙන් පියවර ඒකත් ඉදිරියටම කරගෙන යනවා. ඒ විදිහට තමයි හරිත සරසවිය තුළ හරිත සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ. දැන් NSPM හරිත සරසවිය පිළිබඳව ඔබටත් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් තවත් මිනිත්තු
20ක පමණ කාලයක් තියෙනවා ඒ ගැටලු निराකරණය කරගන්න. ඔබට පුළුවන් අපිට කතා කරන්න 0112 68 24 11. ඒ වගේම 2 68 94 28 කියන දුරකථන මාර්ගයෙන් අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම 91.7 91.9 ස්වදේශීය සේවා තරංගමාලා ඔස්සේ අපි වහගෙන ඉන්නවා වගේම අපි දන්නවා මුහුණු පොත ඔස්සේත් ඔබ මේ මොහොතේ අප හා සම්බන්ධ වෙලා ඉන්නවා. නියෝජ්‍ය උපකුලපතිතුමනි, මුහුණු පොතෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මයෝමි කල්දේරාගෙන්. පාඨමාලා හා සම්බන්ධ වෙනකොට ගෙවීම් වාරික වශයෙන් කරන්න පුළුවන්ද කියලා. ඔව්, ඒක ඇත්තටම පුළුවන්. සම්පූර්ණයෙන්ම වාරික වශයෙන් තමයි අපි ගන්න. එකවර මේ මුදල් අය කරන්නේ නැහැ. ඊළඟට සම්කිසි කෙනෙකුට තියෙනවා නම් ඒකේ මේ වාරික කීයක් විතර? ඒක මෙහෙමයි. දැන් හැම අවුරුද්දකටම අපේ තියෙනවා මේ සෙමිස්ටර්ස් කියන එක. ඒ කියන්නේ කාල වාර තියෙනවා. ඒ වාරයක් ආරම්භයේදී තමයි මේ පාඨමාලාවට දාලා ගාස්තු ගන්නෙ. වාරය ආරම්භ කිරීමට ප්‍රථමයෙන්. ඒ කියන්නේ වාරයකට අදාළ මුදලද ගන්නෙ? වාරික මුදල තමයි ගන්නෙ. ඊළඟට දැන් අපි තුමු යම් කිසි කෙනෙකුට මේකට අපහසුතාවයක් තියෙනවා. අපේ සියලුම රාජ්‍ය සහ වාණිජ්‍ය බැංකු සමග එකතු වෙලා ඒකට ණය යෝජනා ක්‍රමිකුත් තියෙනවා. ඒ හරහත් ණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇත්තට මේක සාර්ථකවත් ක්‍රියාත්මක වෙනවා. වින්දුර දැන් අපි හිතනවා මේ මුදල් ගෙවලා වියදම් කරනකොට මේ වියදම් කළ පාඨමාලාවක් හදාරනකොට මේක අපිත් අර එක කට්ටියක් විතර දෙන්නේ කියලා. එහෙම නෑ. මම දන්න හුඟක් මධ්‍යම පන්තික සාමාන්‍යයෙන් හුඟක් දෙමාපියන්ගේ දරුවෝ ඉගෙන ගන්නවා. මම දන්න කට්ටිය, අඳුරන කට්ටිය සහ විශේෂයෙන්ම අපි ගත්තොත් යාපනය, අම්පාර, ඒ වගේ මේ ඈත ප්‍රදේශවලින් අනුරාධපුර, පොළොන්නරුව ඒ වගේ ඈත ප්‍රදේශවල මේ බස්නාහිර පළාතේ පිටලා තිබුණාට හරි සැරසෙවිලා පාඨමාලා හදාරනවා. අර සමහරලාට එක විදියට උනන්දු අවශ්‍ය මේ ඒ විසඳුමකුත් වෙනවා. අවුරුදු අර දෙකමාරකට විතර පස්සේ මේගොල්ලෝ මේ අර ඉන්ටර්න්ෂිප් එකක් ගත්තට පස්සේ හුඟක් වෙලාට එකකින් පොඩි වැටුපකුත් ලැබෙනවානේ. ඒ නිසා අන්තිම වාරිකේ සමහර දරුවෝ ගෙවන අවස්ථාවක් තියෙනවා. කොහොමත් ඒ නිසා මේ ඒක ලොකු ගැටලුවක් කරගන්න හොඳ නෑ. ඇවිල්ලා කතා කරලා ඉස්සෙල්ලාම අවශ්‍යතාවය තියෙනවා නම්, සුදුසුකම් තියෙනවා නම් අපිත් බලාපොරොත්තු වෙන්නේ අර වෙන විශ්වවිද්‍යාලයක අවස්ථාවක් ලැබිලා නැත්නම් ඒ විසඳුම ලබා ගන්න හඹාගෙන යන්න අපිත් කැමති ඒ දරුවෙකුට ඒ චැලෙන්ජ් එකත් අරගෙන ගෙවන්න පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. නමුත් ඒකටත් විසඳුමක් හොයාගෙන යන එක හොඳයි කියන එක. ඒ නිසා වාරික වශයෙන් ගෙවීමේ සිසුවට කියන්න වාරික වශයෙන් ගෙවීමේ හැකියාව හොඳටම තියෙනවා. දැන් එකවර ගෙවලා අපිට සරසවියට ඇතුළත් වෙන්න ඕන. එහෙම නැත්නම් මේකට යන්න බෑ කියලා හිතාගෙන හිටියනම් නෑ. ඔන්න අවස්ථාව තියෙනවා වාරික වශයෙන් මුදල් ගෙවලා NSBM හරිත සරසවියට ඇතුළත් වෙන්න. කොටුගොඩින් ගුණවර්ධන මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. අයබෝවන්. සුබ දවසක් ඔබතුමියට. සුබ දවසක්. අයබෝවන්. මේ ඇත්තටම මේ හරිත විශ්වවිද්‍යාලය කියලා අපිටත් පොඩි ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මොකද්ද මේ හරිත විශ්වවිද්‍යාලය කියලා? මම දැක්කා මේ රූපවාහිනිය අපිට ඔයගොල්ලන්ගේ දර්ශන දකින්න ලැබුණා. ගස් කොළන් වලින් වට වෙච්ච ඉතාමත්ම සුන්දර පරිසරයක හදලා තියෙන්නේ. මම ගුරු මහත්මියක් මටත් ආසයි අපිට ඕව බලන්න දැක බලාගෙන මේ යන්න. ওই විදිහ ප්‍රතිපත්තිම ඇයි අනිත් විශ්වවිද්‍යාලවලත් රජයේ අනිත් තැනකටත් මේ විදිහට ගෙනියන්න බැරි? මෙන්න මේක තමයි අපිටත් අවශ්‍ය වෙන්නේ. ඕක ස්ට්‍රයික් නෑනේ. ඕකේ වෙන දේවල් ඉල්ලන්නේ නෑ. පාරට බහින්නේ නෑ. ඉතින් මන් දන්නේ මේක මොන තත්ත්වයක්ද කියලා. ඉතින් ඕගොල්ලන් පොඩ්ඩක් මේ ගැනත් හොයලා ওই මහත්මුරුන් එකට ඉදිරිපත් වෙලා වැඩක් කරන්න. බොහොම ස්තුතියි. ගුණවර්ධන මහත්මියගේ එක ප්‍රශ්නයකට නම් උත්තරේ අපි දුන්නා. නිරීක්ෂණ චාරිකාවකට එන්න පුළුවන්. අනිත් ප්‍රශ්නය ගැන. ඔව්, මෙහෙමයි. දැන් එතුමිය සාමාන්‍ය මම හිතන්නේ මතයක් ප්‍රකාශ කරේ. ඒක එතුමියගේ මතය. ඉතින් ඇත්තටම අපිත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත කට්ටිය. ඉතින් මම අපේ ලොකු ගෞරවයක් තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලවලට. ඔවුන්ටත් යම් කිසි හේතුත් තියෙන්න පුළුවන් ඒ වගේ දේවල් වලට. නමුත් හරිත සරසවිය පැත්ත තමයි මට කියන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ අපි විශ්වවිද්‍යාලයක් විදියට හරිත සරසවියක් විදියට ඒ රජයේ සේවකයෝ කීප දෙනෙක් එකතු වෙලා ඉස්සෙල්ලා ඇත්තටම ඉඳුර හිටියේ 16 දෙනයි අපි මේක පටන් ගන්නකොට. හරිත සරසවි මම මතක් කරන්න විශේෂයෙන්ම මේකට මේ අපේ උපකුලපතිතුමා, ඒ කියන්නේ ආචාර්ය වීරසිංහ මැතිතුමා, එතුමා ඊට පෙර හිටියේ මේ ඔබ දන්නවා ඇති NIBM එකත් රාජ්‍ය ආයතනක එහි අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්. ඒක මිලියන 19ක අපි කියන එකට ලොස්ට් එකක් කියලා. ඒ කියන්නේ අලාභයක් තියෙන අවස්ථාවක තමයි එතුමා පටන් ගත්තේ. මම විශේෂයෙන් මතක් කරන්න මේ අධ්‍යාපනයේ තියෙන විකුණලා සල්ලි හම්බ කරන්න නෙවෙයි. අධ්‍යාපනයේ තියෙන්නේ මේ ලැබෙන මුදල් වලින් නැවතත් ආයෝජනය කරන්න. ඉතින් එහෙම කරන්න බැරි තත්ත්වයක NIBM ආයතනයේ තියෙන වෙලාවක එතුමා 2005 වර්ෂයේ මමත් එතකොට NIBM සම්බන්ධ වෙලා ඒ ආයතනයේ සෑහෙන පරිවර්තනයක් කරා. මම දන්නවා සියලු හේතු, සමාජීය හේතු, දේශපාලන හේතු මේ සියල්ල විඳදරාගෙන විරුද්ධතාවයන් සියල්ලට මුහුණ දෙමින් 2011 වෙනකොට ඒ ආයතනයේ පරිවර්තනය කරා. ඒකේ ගාල්ල ශාඛාව ආරම්භ කරා, නුවර ශාඛාව නැවත ස්ථාපනය කරා, කුරුණෑගල වල තියෙන ශාඛාවක් හදුවා. ලොකු පරිවර්තනයක් කරා. ඒක රාජ්‍ය ආයතන නිසා මට මේක බය නැතුව මෙතන කියන්න පුළුවන්. එතකොට එතුමාගේ දූරදර්ශී භාවය යටතේ එතුමා කණ්ඩායමක් තෝරාගත්තා. ඒ දවස්වල මම මහනුවර කුරුණෑගල NIBM ආයතන අධ්‍යක්ෂක විදිහට හිටියේ. මේ කීප දෙනෙකුත් එකතු කරගෙන එතුමා මේ
අමාරු පියවට මම දන්නවා ඔය මේවා අවශ්‍ය මේ ඩොකියුමන්ට්ස් අරගෙන එහෙම ඇවිද්දා. ඉතින් ඒ කියන්නේ මේකට ගණ්ඩ අවශ්‍ය මේ මම කියන්නේ අපි දන්නවනේ මේ කැබිනට් අනුමැතියක් තියෙන්න ඕනේ, ඇමතිවරුන්ගේ සහාය ලැබෙන්න ඕනේ. එතුමා ඒ සියල්ල සමග හරියට මේ හිටියා ආයතන ප්‍රධානියෙක් විදිහට දේශපාලන කරන එකට ලක් නොවි. නමුත් ඉතාමත් හොඳට ඒ අවශ්‍ය විසඳුම් ටික ගත්තා. මම මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේදී මේ ඔය ඩලසල් හප්පෙරම් මැතිතුමා මම හිතන්නේ මේ ජනමාධ්‍ය මැතිතුමා මේ ආයතනත් භාරව තියෙන. එතුමා ගැන මම මතක් කරන්න ඕනේ. මොකද එතුමා තමයි ඒ වෙලාවේ NIB ආයතන අමාත්‍යාංශ භාරව සිටියේ. ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා දීමට එතුමා විශාල මෙහෙවරක් කරා. ඉතින් ඒ අනුව ඉදිරියට අපි වැඩ කටයුතු කරගෙන ගියා. දැනටත් මේ අපි නිපුණතා සංවර්ධන ගරු සීතාරම්පල මැතිතුමා අතේ තියෙන මේ දක්වාම ඒ එතෙක් ලැබුණු සියලුම අමාත්‍යවරුන් සමගත් හරියාකාරව කටයුතු කරමින් මේ හරිත සරසවිය හැදුවා. ඒ 2011 මම කියන්න ආව කාරණේ තමයි මේ ඒක හීනයක් විතරයි. ඒ කියන්නේ කැලයක් තියෙනවා. මෙම ප්ලෑන් එකක් ඇඳලා තියෙනවා. අපිත් ඉතින් හිතනවා මේක දිහා බලලා මේක හදනවා. සල්ලිත් තිබුණේ නැහැ. ඒකට ඉඩමක් තිබුණෙත් නැහැ. ඊට පස්සේ මම හිතන්නේ ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා සර්ග සම්බන්ධ වෙලා කතා කරලා ඒ ඉඩම ලබා ගත්තා. ඒ ගෙවලා, ඒ කියන්නේ මේ UD එකට ගෙවලා තමයි ඒ මේක ගත්තේ. එහෙම අර ඒ හැමදේම මුදල් වශයෙන් ගෙවලා අමාරුවෙන් අර මිලියන 19ක ඒ අලාභයක් ලැබපු රාජ්‍ය ආයතනයේ හිඳලා මේ විශ්වවිද්‍යාලය හැදුවා ලොකු කැපකිරීමකින්. මම හිතනවා රාජ්‍ය සේවකයන් පිරිසක් එකතු වෙලා ලොකුම කැපකිරීමක් කරපු අවස්ථාවක් ඒක. මොකද ලංකාවේ ප්‍රශ්නයක් නේ. ඔකට අපිට ක්‍රම දෙකක් තියෙනවා. එක්ක අඳුරට බැන ඉන්න. මේ විශ්වවිද්‍යාලවල සංඛ්‍යාව නැහැ එහෙම කියලා. හැබැයි අපි එතනින් එහාට ගියා ඒ තුමගේ නායකත්වයේ යටතේ ඒ හැම ප්‍රශ්නයක්ම විඳ දරාගෙන, හැම දෙයක්ම විඳ දරාගෙන, එන පීඩනයන් විඳ දරාගෙන ඔබ දන්නවා රාජ්‍ය සේවකයන්ට තියෙන ගැටලු. ඉතින් මේ සියල්ල විඳ දරාගෙන ඉදිරියට ආවා ඒ දුන්න නායකත්වය නිසා. ඒ නිසා කොයි හරි තැනක ඒ වගේ වෙනසක් කරන්න තියෙනවා නම් අද දක්වා වැදගත් වෙන්නේ අර ආයතන ප්‍රධානියාගේ තියෙන නායකත්වයේ සහ ඒ නොසැලෙන ශක්තිය. විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් දේශපාලනිකයොත් ඒ දේශපාලනඥයින් සමගත් කොහොමද ගනුදෙනු කරමින් ඉදිරියට යන්නේ කියන එක. ඒකත් වැදගත්. ඒ කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ යන්නේ ඔය රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගත වෙමින් මොන රජයේ ආවත් ඒවත් සමග ඉදිරියට යන්නේ, අවශ්‍ය කෙනාට අවශ්‍ය තැනට යන්නේ, කතා කරන්නේ, ඒවා සහ දරුවන්ගේ විශ්වාසය කොහොම තියාගන්නේ, විනය. දැන් එතුමිය විනය ගැන කිව්වා. මොකද අපි සෑහෙන්න ඒක ගැන හිතනවා. අපේ මම මේ නිෂ්පාදකතුමිය අතිමත් කිව්වා විශේෂයෙන් අපි අඳින පළදින දේ පවා දරුවෙක්ගේ අපේ ආසනය මේකනේ පන්සලක් වගේ තියාගන්න, ආගමික ස්ථානයක් වගේ තියාගන්න නෙවෙයි. මේක විශ්වවිද්‍යාලය තාරුණ්‍ය තියෙන තැනක්. ඒක හොඳට ඉන්න ඕනේ, වර්ණවත් විදියට ඉන්න ඕනේ. ඒ වගේම අනවශ්‍ය විදියට ගියොත් දැන් උදාහරණයක් පිරිමි ළමෙක් කොණ්ඩේ තඹ පාට කරගෙන කරාඹු දාගෙන එනවා නම් එතන තියෙන පෞරුෂය වැරදි විදිහකට වර්ධනය කරන උපාධියෙන් නෙවෙයි. ඒතකොට ඒ පැත්ත හදන්න සමහර දෙමාපියන් ඇවිල්ලා කියන මම තමයි විනය භාර සභාපතිතුමා විදිහට ඉන්නේ. ඉතින් නියෝජ්‍ය උපකුලපති වශයෙන් ඉතින් සර් මට කරගන්න බැරුණ දේ සර් හරහා කරගත්තා කියලා. ඒ සමහර කට්ටිය කරනවා. මොකද මම ඒ දරුවොත් එක්ක ඉන්න විදිය දන්නවා. දරුවෝ දැන් 30000 40000 පරණ දරුවොත් එක්ක ඉඳලා. ඉතින් ඒ නිසා අපි මේ වෙනස කරගෙන තියෙන නිසා හැම දෙයක් ගැනම හිතනවා. මොකද අපි ඒ වගකීම අරන් තියෙන්නේ. දැනටත් හරිත සරසයි මොන හරි ගැටලුවක් ආවොත් ඒකේ වගකීමත් අපි ගන්නෙ. අපි කාටවත් ඇඟිල්ල දික් කරලා කියන්නේ නැහැ. මෙයා නිසා වුණා, පොලිසිය ප්‍රශ්නයක් වුණා නිසා වුණා. එහෙම කියන්නේ නැහැ. ඒක අපි සෑහෙන්න බලනවා. හරිත සරසවිසා එම් පිටත් දරුවන්ගේ හැසිරීම බලනවා. ඉතින් ඒක හරිම එතුමිය කිව්වා වගේම හරිම අභියෝගාත්මකයි. මොකද අපි ඔය ඇත්තටම ඔය හරිත සරසවිය කිව්වාගේ හෝමාගම ඔය වගේ තැනක හදනකොට බස් නැහැ. දැන් හවසට බස් 60ක් 70ක් එනවා. අපි බස් පහ කරගෙන තමයි දරුවෝ ගෙනාවේ. ඊළඟට මේ එනවා ඊට පස්සේ නිවාසික පහසුකම් ඇතුලේ තියෙනවා ගැහණු දරුවන්ට 500ක් පමණ නැහැ. දැන් මුළු ගමේම ඔබ හරිත සරසවිය ඔබත් හෝමාගම ඉන්නේ දර පොඩ්ඩක් ගියොත් එහෙම තේරෙයි. හරිත සරසවිය නුදුරින් නිවාස පහසු. ඒතොර ගමට කරලා තියෙන දේ. ඒ කියන්නේ ගමේ මේ ආර්ථිකයට කරලා තියෙන දේ. ඒ වගේ සෑහෙන වෙනසක් කරලා තියෙනවා. මේ සියල්ලට හේතු වෙන්නේ මට හිතෙනවා අර නායකත්වය කියන එක සහ සුදුසු කෙනා එකට හොදාගෙන ඒ ඔවුන්ගෙන් හරි වැඩ කටයුතු කරගන්නවා කියන එක. විශේෂයෙන්ම මේ මම එතනදී මතක් කරන්න ඕනේ උපකුලපතිතුමාගේ සහ අපේ ආයතනයේ තියෙන ලක්ෂණයක් තමයි මේ වයස බලන්නේ නැහැ. ඊටමත් අඩු වයසේදී මම හිතන්නේ හරිත සරසවියේ එතුමාට පස්සේ ඉන්න ජ්‍යෙෂ්ඨතමයා. එතකොට අනිත් කට්ටිය ඔක්කොම හිතා ගන්න පුළුවන් මටත් වඩා හුඟක් බාල කට්ටිය ඉන්නේ. ඉතින් එතකොට මේ ඒ වගේ හැමෝම පාවිච්චි කළේ තරුණෙන්ට අර ඒ කියන්නේ මේ ලොකු රහිසක් තියෙනවා කියලා විශ්වාස කරලා ඒ වගකීම් දීලා තමයි හදාරන්නේ. ඉතින් ලොකු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මිසක් අප්‍රතිහිතධෛර්යයෙන් කරපු ප්‍රතිඵලයක් තමයි මේ හරිත සරසවි ව්‍යාපෘතිය සහ දැනටමත් මේ වෙලාවෙත් ඒ වගේ අභියෝග අතරින් තමයි අපි ඉදිරියට කරගෙන යන්නේ. අර දරුවෙක් හදපු කෙනාට ඒකේ තියෙනවා වගේ අපි සෑහෙන කැක්කුමකින් තමයි හරිත සරසවි කරගෙන ඊළඟ පරම්පරාවට අපි ඊළඟට බාර දෙන්නේ. අභියෝගත් එක තමයි මේසු පරිණත වෙන්නේ. දැන් අර විද්‍යාර්ථයෙක්ට අවශ්‍ය කරන නිදහස මේ විශ්වවිද්‍යාලය තුළ තියෙනවා. ඒ වගේම විනයත් පවත්වාගෙන යනවා. ඒක තමයි උපකුලපතිතුමා සඳහන් කරන්නේ. මහර මහත්මයා ඉන්නවා මාතලෙන්. අයබෝවන්.
ඔබතුමාලාට තෙරුවන් සරණයි. මම මේ අවස්ථාවේ කතා කරන්නේ මේ අපේ දරුවන්ට මේ අධ්‍යාපනයේ ওই වැඩිදුර අධ්‍යාපනය ලබන්න සුදුසුකම් නම් උසස් පෙළ කියලා දන්නවා. නමුත් ඒ උසස් පෙළ සමත් නොවුන සමහරට ඩිප්ලෝමා කරපු දරුවෝ ওই වගේ විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලබන්න පුළුවන්ද කියන එක. ඊළඟ එක තමයි වයස. අපිට මේ වැඩි වයසක් ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න පුළුවන්ද? දැන් අපි කියමු අවුරුදු 61 කෙනෙක් අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් ඕන නම් ඉල්ලන්න පුළුවන්ද කියන එකයි මට දැනගන්න ඕනේ. තේරුවන් සරණයි ඔබතුමන්ලාට. බොහොම ස්තුතියි. දැන් ඒ ඔබතුමා කිව්ව ප්‍රශ්නේ තුනක් වැදගත්. මම ඒකෙන් අපේ හරිත සරසවියේ දැනට තියෙන මේ අපි තුමු උපාධි අපි මෙතෙක් කියලා කතා කරෙත් ඇත්තට මේ අපසු උසස් පෙළ ඉවර වෙලා ඉන්න දරුවන්ට උත් අපි තියෙන පශ්චාත් උපාධි කියලා දෙයක්. දැන් පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහ ඩිප්ලෝමා පාඨමාලා කියලා සහ පශ්චාත් උපාධි පාඨමාලා. එතකොට ඒවට අවශ්‍ය වෙන්නේ දැන් ඔබ කිව්ව හොඳ කතාව නේ. එතකොට අපි වයස පිළිබඳ එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් රැකියාව ශාස්ත්‍රයේ යෙදিলা ඉන්න ජාතික තලයේ ඩිප්ලෝමා එකක් තියෙනවා නම් ඒතර උපාධියක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පශ්චාත් උපාධි කියලා කිව්වට අපි ඒක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවෙන් අරගෙන තියෙනවා. අර ඒ ව්‍යවසායකෙක් විදියට හරි නැත්නම් කළමනාකරුවෙක් විදියට යම්කිසි පළපුරුද්දක් තියෙනවා නම් ඒක තමන්ගේම කළමනාකරණය කරපයක් එහෙම තමන්ගේම ආයතනයක් එහෙම නැත්නම් වෙනත් ආයතන කළමනාකරුවෙක් විදියට හිටියානම් සහ ඊට අමතරව ඒ කියන්නේ විධායක ශ්‍රේණිය සමග සහ ඩිප්ලෝමා පාඨමාලා උපාධිය තිබුණොත් කොහොමත් පුළුවන්. නමුත් ඩිප්ලෝමා පාඨමාලාවක් හදාලා තියෙනවා නම් ඔවුන්ට අපේ තියෙන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා. මොකද අපි හිතනවා මේ අවුරුදු ගානක මේ පළපුරුද්දයි හොඳ ඩිප්ලෝමා එකකුයි තියෙනවා කියන්නේ උපාධිධාරියෙකුට අවශ්‍ය දැනුම තියෙනවා කියලා. ඒතකොට ආයි උපාධියක් නෙමෙයි ඒගොල්ලෝ හදාරන්න ඕනේ පශ්චාත් උපාධිය. ඉතින් ඒ සඳහා පාඨමාලා ගොඩක් තියෙනවා. 6ක් 7ක් පමණ තියෙනවා විශේෂයෙන් කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, ව්‍යාපෘති ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියන එක, ඉන්ඩස්ට්‍රියල් මැනේජ්මන්ට් ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ කළමනා මේ පරිගණක ශාස්ත්‍රයේ ඩිප්ලෝමාවක් තියෙනවා. මේ පැත්තේ පාඨමාලාවක් තියෙනවා. ඊට පස්සේ ඒක අපි කියමු පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා නේ මම කිව්වේ. ඊට පස්සේ MBA එක දක්වා කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ හරහත් ඉතින් ඒවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්ණායක අනුව හැදෑරීමේ අවස්ථාව තියෙනවා. අපි ජූලි මාසයේ ඊළඟ කණ්ඩායම ආරම්භ කරනවා. එතකොට සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයෙන් පස්සේ දැන් මේ දවස්වල තියෙන මේ අපසු උසස් පෙළෙන් පස්සේ බඳවා ගැනීම වලින් පස්සේ අපි මට මතක හිටියට පස්වෙනි කණ්ඩායමේ කටයුතු ආරම්භ කරනවා. ඉතින් අපි එතුමාට සහ ඒ වගේ අහගෙන ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් ඔවුන්ට මම ආරාධනා කරනවා එසේ මේ පශ්චාත් උපාධි පාඨමාලාවක හැදෑරීමේ අවස්ථාව ලබා ගන්න කියලා. උපාධියක් නෙවෙයි හොඳ ජාතික තලයේ ඩිප්ලෝමාවක් සහ පළපුරුද්ද අරගෙන අපිට මේ ඇප්ලිකේෂන් එක දැම්ම අපි හොඳට ඒක බලලා අපේ සෙනෙට් එකෙන් අප්‍රූව් කරගෙන අපි ඒක කරලා දෙනවා. හොඳයි. උසස් පෙළෙන් පසුව ඔබේ අනාගතයේ සවිමත් කරන NSBM හරිත සරසවිය පිළිබඳවයි අද අපි ජනරාවෙන් අවධානය යොමු කරන්නේ. අපේ කතා බහ හරවත් කරන්න අද අපත් සමග සම්බන්ධ වෙලා ඉන්නේ NSBM හරිත සරසවියේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක මහත්මයා. උපකුලපතිතුමනි, එතකොට ඔබේ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියේ අධ්‍යාපනයක් ලබා දෙන බව ඔබතුමා සඳහන් කළා. අපේ රටේ දීර්ඝකාලීන ප්‍රශ්නයක් තමයි බුද්ධිගලනය කියන කාරණය. අපේ රටෙන් වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වෙනවා අපේ රටේ තරුණ තරුණියෝ. අධ්‍යාපනයෙන් නතර වෙන්න ඊට පස්සේ රැකියාවත් විදේශ රටවලම කරලා විදේශ රටවලම පදිංචියක් ලබා ගන්නවා. දැන් එය නවත්තන්න තමයි ඔබේ සරසවියේ මූලික අරමුණක් වෙන්නේ. කොහොමද අන්තර්ජාතික අත්දැකීම මේ තරුණ තරුණියන්ට ලබා දෙන්න සැලසුම් කරලා තියෙන්නේ? කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ? ඔව්, ඒකට තමයි මම අර කිව්ව විදිහට අපි මේක සාරසභිය හදන්න ඉස්සෙල්ලා අර විදේශ රටවල් කිහිපයකට ගිහිල්ලා ඒවා බැලුවේ මොනවද මේ ඇයි මේ දරුවෝ මෙහෙ යන්නේ. එතකොට මේ දේශන ශාලාවක් ගත්තොත් ඒකේ තියෙන පහසුකම් මොනවද? කියන්නේ ලැප්ටොප් එකක් වගේ එකක් සවි කරගන්න. ඒක වගේම ඒවා ආයු සමීකරණය කළා විශාලව තිබිලා ඒ වගේම ඒ පැත්ත ඒ කියන්නේ පහසුකම් භෞතික පහසුකම්. ඊට පස්සේ අපි දන්නවා මේ මෘදුකාංග විදිහට අපි ගත්තොත් එහෙම දරුවන්ට අවශ්‍ය මේ දේශනවලට අවශ්‍ය නෝට්ස් ටික අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්න තියෙන පහසුකම් අපි ඒකට කියන LMS කියන අධ්‍යයන කටයුතු මැනේජ්මන්ට් සිස්ටම් කළමනාකරන පද්ධතිය. ඒ වගේ දේවල්. ඊළඟට මේ ඊට පස්සේ අර මං කිව්වා දරුවන්ට ලැබෙන ගෝලීය තත්ත්ව ක්ලබ් සොසයිටිස් එක්ක ලැබෙන ඒ දේ. ඒ කියන්නේ සමාජීය සංස්කෘතිය. ඒතකොට මෙන්න මේ තුනම තියෙන්න ඕනේ. ඉතින් අපි මේක ගැන මුලින් ඉඳලා උනන්දුනා. ඊළඟ දේ තමයි ඒතකොට දැන් ඔක හදලා ඊට පස්සේ ඒක ඒ විදිහට පවත්වාගෙන යන්නත් ඕනේනේ. ඔබ දැන් හරියට අද ගියත් පළවෙනි දවසේ වගේම තමයි. ඒ විදිහටම ලස්සනට පිරිසුදු ඒ විදිහටම තියෙනවා. මොකද ඒක අපි ඒක ගැනත් වැඩිපුර උනන්දු දෙනවා. උනන්දුවක් දක්වනවා. මොකද ඒකත් හරි අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ
ඒ හැමදේම ඒ කියන්නේ ජාත්‍යන්තර තත්ත්වයටදී හදලා ඒ විදිහට පවත්වාගෙන යනවා. ඒ පැත්තෙන් සහ අර පිටරට විශ්වවිද්‍යාල විශේෂයෙන් දැනට දෙකක ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සරසවියේ සහ එක්සත් රාජධානී ප්ලිමත් සරසවියේ ඒ උපාධි පාඨමාලාව මෙහි ඉඳලා දෙනවා. ඒතකොට ඒ උපාධි පාඨමාලාව අවසානයේ උපාධි ප්‍රදානෝත්සවයට එන්නේ එහෙ නියෝජ්‍ය එහෙ උපකුලපතිතුමා. ඇවිල්ලා තමයි සහතිකය දෙන්නේ. ඒතකොට අන්තිම අවුරුදු දෙකේදී ඒ පද්ධතියට එකතු වෙලා එහි ලයිබ්‍රරි එක මෙහෙදලා පාවිච්චි කරන එහි පුස්තකාලය. ඒ වගේ පහසුකම් මේ අත්විඳීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි හිතනවා ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් හැදෑරීමේ අවස්ථාව ලංකාවේ ඇතුළත ඒ පහසුකම් සමග ඒ සමාන දේශක මණ්ඩලයක් සහ ඒ අත්දැකීම් සමග හරිත සරසවිය තුළ අපි දීලා තියෙනවා. තවදුරටත් ඒක වැඩි දියුණු කරන්න අපි උත්සාහ කරනවා. හොඳයි. එතකොට උපකුලපතිතුමනි දැන් ඔබතුමන් සඳහන් කළා NSBM සරසවියේ ඒ වටපිටාව නිර්මාණය කරලා තියෙන කොහොමද කියලා අන්තර්ජාතික මේ අත්දැකීමක් ලබා ගන්න අපේ සරසවි විද්‍යාර්ථීන් වෙනුවෙන්. ඒ වගේම තව කාරණයක් තියෙනවා දැන් අධ්‍යාපනය කියන්නේ පොතපතට සීමා වෙච්ච කාරණයක් නෙමෙයි. විශේෂයෙන් වැඩිදුර අධ්‍යාපනයේදී රිසර්ච් කරන්න ඕන, ඒ කියන්නේ පරීක්ෂණ කරන්න ඕන, නිරීක්ෂණ කරන්න ඕන. මේ වගේ දේවල් වලට ඔබේ විශ්වවිද්‍යාලයෙන් ලැබෙන පහසුකම් මොනවද, කොහොමද සඳහා වටපිටාව නිර්මාණය කරලා තියෙන්නේ? අපේ මේ වාර්ෂිකව පැවැත්වෙනවා NSBM පර්යේෂණයක කොබි කියලා. ඒ කියන්නේ පර්යේෂණ අපේ හැමදාම මේ සෙමිනාර් එක පැවැත්වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපේ දැන් වැඩි උනන්දුවක් මේ දවස්වලත් අපි දක්වන්නේ මේ පර්යේෂණ සම්බන්ධයෙන්. මොකද මේ විශේෂයෙන්ම රටට අවශ්‍ය පර්යේෂණ ඉදලා අපි ඒක ගැන සෑහෙන්න හිතනවා. විශේෂයෙන්ම මේ අපිට ඕනේ මේ පිටු ගණන් කොළ එකතු කරන්න නෙවෙයි. මේ රටේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ආර්ථික විදියට වෙන්න පුළුවන්, සමාජීය ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න දිහා බලලා ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන මේ ව්‍යාපෘති ගැන අපි නිතර උනන්දු වෙනවා. ඉතින් ඒ පැත්ත ගැන අපි විශේෂයෙන්ම දරුවන්ගේ අන්තිම අවුරුද්දේ සඳහා තියෙන වෙනම පර්යේෂණ සබ්ජෙක්ට් එකක් විෂයක් තියෙනවා, රිසර්ච් මෙතඩොලොජි කියලා. ඒක හරහා රිසර්ච් එකක් කරන්නේ කොහොමද කියලා ඊට පස්සේ පර්යේෂණයේ අවසාන මේ ප්‍රතිඵල ලබාගෙන ඒ පර්යේෂණ කෘතිය හදන එක මේ හැම පැත්තම අපි දැනුම ලබා දෙනවා. අර පළවෙනි අවුරුදු දෙක තුනට වඩා ඇත්තටම මේ දවස්වල අපි සෑහෙන්න උනන්දු වෙනවා අපේ දේශකයන්ගේ සහ සිසු දරුවන්ගේ පර්යේෂණ පැත්ත වැඩි දියුණු කරන්න. මොකද විශ්වවිද්‍යාලයක ලොකුම දායකත්වයක් කරන්න පුළුවන් දෙයක් තමයි මේ ලොකු දේවල්. ඒ කියන්නේ මේ ගොඩාක් මේ පර්යේෂණ අපි සමහර දන්න හුඟක් පැති මේ දරුවන්ට සරලව තේරුම් බර මොකද්ද ගැටලුව කියලා හොයාගෙන ඒකට විසඳුම ලබා දෙන්න. ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ අපි ඒ සඳහා ලොකු උනන්දුවක් දක්වනවා. දරුවනුත් ඒ සඳහා යොමු කරනවා. ටිකෙන් ටික අපි දැන් අවුරුදු 5ක් පරණ විශ්වවිද්‍යාලයක්. ටිකෙන් ටික අපි හිතනවා අපි ජාතික තලයේ ගැටලු වලට විසඳුම් ලබා දෙන ඒවා කරන්න පුළුවන් කියලා. දැන් මේ දවස්වල අපි වල්ලලි ගැටලුවට වල්ලලින්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පර්යේෂණ දෙක තුනක් යනවා. අපේ දරුවොත් එක්ක එකතු වෙලා ඊට පස්සේ ඔය වෛද්‍යවරුන්ගේ තියෙන ගැටලුවක් තියෙනවා. අනේ වගේ ගැටලු සම්බන්ධයෙන් යනවා. ඊළඟට ඔය ඈත ගම්වල මේ ඉංග්‍රීසි භාෂාව වගේ හදාරීමේ හැකියාව නැති තියෙනවා. ඒකට කොහොමද තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා විසඳුම් දෙන්නේ? ඒ වගේ අපි නිකන් ප්‍රායෝගික මේ විසඳුම් ලබා දෙන පර්යේෂණ කිහිපයකුත් අපි මේ දවස්වල කරගෙන යනවා. හොඳයි. මොහොන පොත හරහා තවත් ප්‍රශ්නයක් තියෙනවා නියෝජ්‍ය උපකුලපතිතුමනි. අවිෂ් සංජය මේ ප්‍රශ්නය යොමු කරන්නේ. මම හිතන්නේ ඔබතුමාගේ විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර ප්‍රශ්නයක් වෙන්න ඕන. ප්ලේමුත් විශ්වවිද්‍යාලයේ කළමනාකරණ ආශ්‍රයෙන් උපාධිය හදාරනවා නම් අධ්‍යයන වර්ෂය තුළ සිදුවන ක්‍රියාවලිය කුමක්ද කියලා අහනවා. සාමාන්‍ය ප්ලිමත් සරසවියේ පාඨමාලා සරසවි නම ප්ලිමත් සරසවියේ එක්සත් රාජධානී තියෙන සරසවියක්. එතකොට ඒ සරසවියේ පාඨමාලා මේ හරිත සරසවිය තුලම හදාරන්න පුළුවනි. එතකොට සාමාන්‍යයෙන් දැන් පළවෙනි අවුරුද්ද සම්පූර්ණයෙන්ම පැවැත්වෙන NSBM හරිත සරසවිය හරහා. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ අපි ඔන්න ලියාපදිංචි කරනවා ප්ලිමත් සරසවියට. එතකොට දෙවෙනි සහ තුන්වෙනි අවුරුද්දේ ඒ සරසවිය හරහා තමයි පාඨමාලාවේ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ NSBM හරිත සරසවිය තුල. එතකොට දරුවාට පුළුවන් සම්පූර්ණ අවුරුදු 3ම NSBM ආයතනය තුල ඉඳලා අධ්‍යයන කටයුතු කරන්න. ඊට පස්සේ අවුරුදු 3කට පස්සේ උපාධිය ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. අවුරුදු 3යි ඒ උපාධිය ගෞරව උපාධියක් විදිහට තමයි ඒ උපාධිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. දමුත් මේ දවස්වලත් ඒ සඳහා අවශ්‍ය බඳවා ගැනීම සිදු කරනවා. හොඳයි. දැන් නියෝජ්‍ය උපකුලපතිතුමනි අපි කතා කළා අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන දායකත්වයේ වගේම විශ්ව සමගාමී විශ්ව බාහිර ක්‍රියාකාරකම් වලට විද්‍යාර්ථීන්ට ලබා දෙන සහයෝගය පිළිබඳව අවුරුදු 5ක් පරණයි කිව්වා ඔබේ විශ්වවිද්‍යාලය. මේ වෙනකොට මේ අවුරුදු 5 තුළ මොන වගේ ප්‍රගතියක් දත් කරගෙන තියෙන්නේ? ඒක කියන්න පුළුවන් හොඳම දේ තමයි අපි පළවෙනියට බලාපොරොත්තු වුණ මම කියන බලාපොරොත්තු 4ක් තියෙනවා. මේ බලාපොරොත්තු 4 දැන් කොච්චර ගිහිල්ලා තියෙනවද කියන එක තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එimhe සිසුන් සංඛ්‍යාව අපි දැන් ඉතාමත් මම 11000 පමණ අධ්‍යයනය කරනවා. වසරකට 3000 පමණ බඳවා ගන්නවා. ඒ වගේම පිටරටවල වලට යන්න ගියපු දෙමාපියන්ගේ දරුවෝ අපේ ළඟ ඉගෙන ගන්නවා. පිටරට සිසුනුත් අපි දැනට ඉගෙන ගන්න පටන්ගෙන තියෙනවා. සහ අපි හුඟක් ශේෂ්ත්‍ර වලට ගියපුවම අපිට දැනෙනවා අපේ දරුවෝ ඒ වගේ සේවය කරනවා. ඒතර මානව සම්පතට දායකත්වයක් අපි කරලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා හරිත සරසවියට මේ වෙලාවෙත් අහගෙන ඉන්නවා නම්
කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් හරි ලේසි 544 5000ට කෝල් එකක් දීලා NSBM හරිත සසවිට ඇවිල්ලා අධ්‍යයන කටයුතු ආරම්භ කළේ අපි දරන ප්‍රයත්නයට සහයෝගය දෙන ගමන් ඔබේ දරුවාටත් අවශ්‍ය උසස් අධ්‍යාපන කටයුතු ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා මේ ප්‍රගතියත් එක්ක ඒ කොටසත් මම එකතු කරොත් හොඳයි. අපේ නිෂ්පාදකතුමේ සඳහන් කරාට පස්සේ තමයි මටත් මතක් වුණේ විනාඩි 55ක් ගෙවිලා කියලා. අවසාන වශයෙන් ඊටම කෙටියෙන් සඳහන් කරන්න නියෝජ්‍ය උපකුලපතිතුමනි තවදුරටත් ප්‍රශ්න තියෙනවා නම් මේ විශ්වවිද්‍යාලය හා ඒ අධ්‍යාපන කටයුතු පිළිබඳව කොහොමද සම්බන්ධ වෙන්නේ ඔබේ විශ්වවිද්‍යාලයත් එක්ක? ඔය දුර කිව්වා වගේ දුරකථනයේ තියෙනවා 011 544 5000 011 544 5000 ඒකට දුරකථන ඇමතුමක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කොළඹ හා ඒ යවට නැත්නම් ලංකාවේ කොහේ හිටියත් NSBM එක Google Map එකේ NSBM Green University කියලා බලලා මාහෙන්වත් ඇවිල්ලා බලන්න පුළුවනි. ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙබ් අඩවිය තියෙනවා www.nsbm.ac.lk වෙබ් අඩවිය හරහත් විස්තර ලබා ගන්න පුළුවන්. ඒ හරහා විස්තර ලබාගෙන ඔබේ අනාගතය තවදුරටත් වර්ණවත් කරගන්න පැහැබර කරගන්න ඔබට දැන් අවස්ථාවක් තියෙනවා. NSBM හරිත සරසවිය ඒ වෙනුවෙන් විවෘතයි. බොහොම ස්තුතියි නියෝජ්‍ය උපකුලපතිතුමනි. NSBM හරිත සරසවිය නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක මහත්මයා අදපත් සමග සම්බන්ධ වුණේ. ඔබතුමාට බොහොම ස්තුතියි. අපේ ජනතාව දැනුවත් කරන්න අප හා සම්බන්ධ වීම පිළිබඳ. බොහොම ස්තුතියි ඉන්දුර ඔබතුමාටත් අපේ නිෂ්පාදකතුමියට. හොඳයි. එහෙමනම් ඔබේ අනාගතය සවිමත් කරන්න අපි දැන් පාර කියලා හමාරයි. ඔබට තියෙන්නේ පාර තෝරාගෙන හරි පාරේ යන්න පමණයි. අද අපේ ජනරාවී වැඩසටහන නිෂ්පාදනය වෙනුවෙන් තාක්ෂණ සහාය ලබා දුන්නා රජියෝ නානායක්කාර හසිනී රේෂානි මුහුණු පොත හරහා ඔබ අපේ ආකරි ප්‍රියන්තනිකම්ගේ යහම්පත් වැඩසටහන නිෂ්පාදනය කළා. මම ඉන්දුවර ලියනගේ ඔබට ජයග්‍රාහී සුබ දවසක්. ගමි කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දානදිනි ගැටව කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහිනි ගමේ රටේ ආහිනි අය ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ ගමි කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දානදිනි ගැටව කතා බහට කඩ එලි